පණ කියන වචනයක් තියෙනවා. පණ කියන්නේ මොකක්ද මොන විදියද ඒ වගේ පණ ගැන විස්තර කිරීමක් නෑ කොතනවත්. නිවන කියලා වචනයක් තියෙනවා. නිවන කියන්නේ කියතිවිලා බුදුන්ගේ නිවන කියන එක ගැන කවුරුත් විස්තර කරන්නේ නැහැ. නිවන කියන්නේ මේම මොකද්ද? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? ඇයි නිවන් දකින්නේ? නිවන් දැක්කට පස්සේ ස්වභාවය මොකද්ද? නිවනේ ස්වභාවය මොකද්ද? ඒව කියවෙන්නේ නැහැ. අන්න ඒකයි ඔන්නේ ඒව ඔය දැන් මම කිව්වා දැන් ටික උනත් දැම්මනම් අහනවනම් අහනකොටම ඔක්කොම ඕන කෙනෙක් මේ ඩක් ගාලා එකට මෙයා කරනවා. මේක කියනවා. එතකොට මේ විදිහට ඩක්කාලේ වචන වලට ඒකට ආකර්ෂණ නම් මොකද මේක සම්මා සම්බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙලා විනාශ වෙමින් පවතින යුගයක්. ඒකේ කවුරුද දන්නේ? අපි ඔක්කොම බෞද්ධ රටක් වුණා බෞද්ධ වුණාට ඔක්කොමම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ බුදුරජාණන් පිටුපහගෙන. කවුරුත් ඒක දන්නේ නැහැ. කවුරුත් එළිදරව් කරන්න දන්නේ නැහැ. දැන් වික්ෂුන් වහන්සේලා වනගතලා භාවනා කරන ඒ අය දන්නේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ පිටුපහගෙන ඉන්නේ කියලා. දන්නේ නැත්තේ ඒක කවුද කරේ? කොහොමද දෙවිලා තියන්නේ? අපි නොදන්න බලවේගයක් තියෙනවා මේ විශ්වයේ. ඒ බලවේගය අපි ඒකට අපේ බෞද්ධ දර්ශනේ මේ බුදුරජාණන් දෙච්චරම සම්පූර්ණ විකෘති කරලා වහලා තියෙන්නේ. ඒකෙන්ද කාටවත් මේක හොයන්න බෑ. ඒකට ඒ වගේ අවස්ථාවක් දකින්න මේ වෙන්නේ මේ පරිහානියටපත් වෙලා විනාශ වෙමින් පවතින කාලෙක බුදුරජාණන් වහන්සේගෙන් ඒ වාගේ මේ වගේ යුගයක පහළ බුදුරජාණන් විවරණ අවසරයක් අරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි දරාණිය මමත් මේක දැනගෙන හිටියේ භාවනා යෝගිනෝට මුලදී දැනට මේ මෑත කාලෙකින් තමයි මම අතටි කියලා මුලදී මේ භාවනා ටික ඔය භාවනා කළා ධානය පහල කරගෙන ඊට පස්සේ ඔය ප්‍රථම ද්විතිය ධානය තුතුන චතුර්ථ ධානය පහල කරගෙන ඊට පස්සේ බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා මේකෙන් අභිඥා උපදවනවා කියලා එකක් කරනවා. එතකොට ඊළඟට තව තියෙනවා විදර්ශනා භාවනා කරනවා කියලා එකක් වෙනවා. තව තියෙනවා උද්‍ය විඥානය පහල කරගන්නවා. ඔය ඔක්කොම ඔයවා කරලා බලනකොට මේ විදිහට ඊට පස්සේ බුදුන් වහන්සේ ජීවමානින්ද අපි ඊට පස්සේ පේන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ මෙයාගේ මොකද්ද විදර්ශනා භාවනාව තමන් බලන්නේ මේ මෙනෙහි කරන්නේ මේක නුවණ පාදගත්තම ධානය පාල කරන ආනාපානසති පාලනේ නුවණ පහළුණා කියන්නේ නුවණ අවදි වුණා කියන එක. මෙතන කෙනෙක් අර වහලා තිබ්බ නැත්නම් නිදා ගන්න ඉඳී කෙනෙක් අවදි වුණා අවදි කරගත්තා වාගේ. එතකොට මේ ආයතන පහෙන් මේ පහළවෙනි හිතවත් ඒක පාලනය කරගෙන ඒක යටපත් කරගෙන ඉන්න මේ ආයතන පහ එකඟ වෙලා ඊට පස්සේ මේකේ අර නුවණ පාලනවා නුවණින් ඊට පස්සේ හොයන්න බලනවා මේ මම කියන්නේ කවුද මම කියලා කෙනෙක් කොහොමද පාලනේ අන්නේම හොයන්න බලනවා මම කියලා කෙනෙක් කොහොමද ඇයි පහළුනේ මෙන්න මේ විදිහට බලනකොට අන්න එතනින් එහෙම බල යනකොට මේක අනිත්‍ය දෙයක් අනිත්‍ය කියන්නේ නිට්ටය නෑ විශ්වාසයක් කිසිම විශ්වාසයක් නැත්නම් මේ මම කෙනෙක් කියන අනිත්‍යයි අනිත්‍ය විශ්වාසයක් නෑ අනිත්‍යයි දුකයි මොකද්ද දුක මේක වෙනස් වෙනවා සනේචනට වෙනස් වෙනවා පරණ වෙනවා මේ පරණ වෙනම අපිට පේන්නේ නැහැ ආයතන පහට පේන්නේ නැහැ ඇස් වලට පේන්නේ නැහැ මේක පරණ වෙන එක කන් වලට දැනෙන්නේ නැහැ මේ ආයතන පහට පේන්නේ නැහැ මේක මේ මැෂින් එක මේ මම කියන එක නා පරණ වෙනවා වෙනස් වෙනවා මේකට ඔයාලා බාල ලෝකෙන් කියන්නේ නා කියන නේද වයසට යනවා කියලා මේක ඊට නෝන්ට පේන්න පටන් ගන්නවා මේක වෙනස් වෙනවා මේ වෙනස් වීම එතකොට මේ ඇහත් පරණ පේනක දුර්වල වෙනවා කන ඇහෙන එක දුර්වල වෙනවා කන පරණ වෙනකොට ආයතන පහ පරණ වෙනවා මේක මැෂින් එකක් විදිහයි අන්න ඒක ඊට පස්සේ බලන්න මේක මෙනෙහි කර යනකොට පේන්න පටන් ගන්නවා මේක මේ වෙනස් වීම සිදුවේ වෙනස් වෙන්නේ කොහොමද මොන ආකාරයකට මේක මේ වෙනස් වෙන්නේ නැත්නම් මේක පරණ වෙන්නේ පරණ වේගය අන්න ඒක තමයි කාලයයි වේගයයි අහුවෙන්නේ කාලය කියන්නේ මොකද්ද වේගය කියන්නේ මොකද්ද මේක එතකොට මේ කාලය මේක එතකොට මේ ඵලදා මේක දැන් තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ ලෝක ධාතුව හිස් ශුන්‍යතා ලෝකෝ මේක හිස් බව පෙන්නන්නේ මේක මායාවක් වශයෙන් දකින්න අන්න එතෙන්දී තමයි මම මහතුලි කිව්වේ මේක තප්පර වලින් මම පෙන්නේ මේක මේ වෙනස් වෙන වේගේ බලන් ගිහලා ඊට පස්සේ බලනවා මේක තප්පරයට අර ගන්නවා ඊට පස්සේ පළවෙනි තප්පරේ දිහා බලන්න දැන් අපි ඊට පස්සේ මම මහත්තයාට කලින් කිව්වා මේ ඔල්ලෝසේ තප්පරේ යන කාලේ තප්පරේ මොකද්ද පෙන්වන්නේ කියලා පළවෙනි තප්පරේ ඉඳලා දෙවෙනි තප්පරයට ගියාම අපි දෙවෙනි තප්පරේ නවතිනවා මේ තප්පරය නෙවෙයි මම පෙන්වුවා මහත්තයාට ඔයක පැහැදිලි මුලින් කියලා දෙනවනේ ඊට පස්සේ මේ තප්පරෙන් තප්පරයට මේක වෙනස් වෙනවා මම තමන්ගේ එතකොට අත් මම ඒක දැන් මෙතන ඇත්තටම පැහැදිලිව කියන ඔය මහත්තයාට කිව්වට මේ දැන් අහන්න ආයේ දන්නේ නැහනේ එතකොට මේක තමන්ගේ අතීතය දිහා බලනවා අතීතේ කවදාවත් දකින්න බෑ ෆොටෝ එකක් නැතුව. ඊට පස්සේ අනාගතයක් කියන්නේ මොකද්ද? ඒක එතකොට බලනවා අතීතයක් නැත්නම් අනාගතයක් ඇති වෙන්නේ කොහොමද? ඊට පස්සේ තමයි අපි දකින්නේ මේ අතීතයක් දකින්නවා නම් දැන් අපි අවුරුදු 10කට 15කට ඉස්සර දකින්න ෆොටෝ එකකින් හරින්නේ දකින්න ක්‍රමයක් නැහැ.
ඒක තමයි මහත්තයාට මම පෙන්නුවේ කෙටි කර කර ඇවිල්ලා ගිය අවුරුද්ද බලන්න ඕන නම් ඒත් එතකොට කෙටි ගිය අවුරුද්ද දකින්න පුළුවන් අපිට ෆොටෝ එකකින් ඊට පස්සේ කෙටි කරගෙන ගිය මාසේ බලන්නත් එතකොට ෆොටෝ එකක් නැතුව බලන්න බෑ. ගිය සතියේ තමන් දකින්න ඕන ඒ ෆොටෝ. ඊට පස්සේ ඊයේ දවසට එනවා. ඊයේ දවසේ තමන් දකින්න ඕන නම් ෆොටෝ එකක්ම ඕනේ නැතුව දකින්න බෑ. ඊට පස්සේ මේ පවුන පැයට එනවා. ඒ පවුන පැයේ තමන් දකින්න ඕන නම් ඒ ෆොටෝ එකක් ඕනේ. පවුන විනාඩියට එනවා. ඒක පවුන මේ පවුන වෙන විනාඩි මේ විනාඩිය කියන එක දැන් දන්නවා. විනාඩිය එතකොට එතනත් තමන් දකින්න ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒතර තප්පරයට එනවා. තප්පරේ දැන් යන වේගය තමන් දන්නවා. තප්පරයට එනවා. තප්පරේට මැවිලා බලන්න තප්පරේ දැන් නැවතිලා ඉන්න බැරි බව දකින්නවා. තප්පරේ නැවතිලා ඉන්න බෑ. තප්පරේ දැන් පළවෙනි තප්පරේ ඉඳලා දෙවෙනි තප්පරේට ගිහලා අපි දෙවෙනි තප්පරේ නැවතින්න ඕනේ. නැවතිලා බලන්න පළවෙනි තප්පරේ උදා බලන්න ඒක අතීතයක්. තුන්වෙනි තප්පරේ උදා වෙලා නැහැ තාම. ඒ කියන්නේ උදා එහෙම ලෝකයක් එහෙම කෙනෙක් පහළ වෙලා නැහැ. එතකොට මේ තප්පරේට පහනවා කියන්නේ මොකද්ද මේ සිදුවීම? අන්න එතකොට මේ තප්පරෙන් පෙන්වන්නේ අපේ මේ වේගය. දැන් 12යි කියනට අපි 12යි ඉන්නේ දැන් 4යි කියනට 4 දැන් ඕප් වෙන්නේ නැත්නම් දැන් 6යි කියනට 6 රන් රා 12යි කියනට 12 මේකෙන් පෙන්නන්නේ එතකොට අපි ඉන්න තැන අපේ වේගය. එතකොට අතීතයක් ඇත්තේ නැහැ අනාගතයකුත් ඇතුළු නැති වෙනවා. මොකද්ද මේ සිදුවීම? අන්නේ මේ සිදුවීම බලන යන තමයි අන්න දකින්නේ මේක තමන් දකින්න බලන ඉතිපත් තමයි මම දැන් පෙන්නන්න ආවේ. තමන්ගේ අතීතේ බලනවා දැන් ආවා විනාඩියට ඇවිල්ලා පහුවෙන තප්පරේට මේ පහුවෙන තප්පරේට මෙතන ෆොටෝ එකක් අරගෙන මේ ෆොටෝ ගගා කවුරු හරි ඉන්න ඕනේ තමන් දකින්න නා. දැන් ඇත්තටම ගිය අවුරුද්ද බැලුවා නම් ගිය අවුරුද්ද ෆොටෝ එකක් නැත්නම් ගිය මාසේ පහුවන පැයේ මේ ඊට පස්සේ මම ඇවිල්ලා මේ පහුවෙන තප්පරේට අපි තප්පරේ ඊට පස්සේ යන වේගය දකින්නවා. නැවතිලා ඉන්න බෑ තප්පරේට. ටිටි ගන්න එතන තමයි අහුවෙන්නේ වර්තමානයේ. තප්පරේ මේ ගේට් වැඩි කුඩා කරන්න බෑ. ඊට වැඩි කුඩා කරොත් අපිට ඒක දරා ගන්න බෑ. හිතට හිතා ගන්න බෑ. ඊට වැඩි වුණොත් වේගය වැඩි වුණොත් ඒත් අහුවෙන්නේ නැහැ. අන්න ඊටපස්සේ තමයි ඔය තප්පරේට ලෝකෙ හදලා තියෙන්නේ. එතකොට දැන් තප්පරේ ටික් ගන්න ඒ වේගෙට අන්න එතකොට තමයි තප්පරේ නැවතිලා තියෙන්නේ නැහැ. ඒ පැත්තක් නැහැ, මේ පැත්තක් නැහැ, අතීතයක් නැහැ, අනාගතයක් නැහැ මේ අන්න එතකොට තමයි මේ ලෝක ධාතුව හිස් ශුන්‍යතා ලෝක මේක මායාවක්. එතකොට මේ තප්පරේ මෙන්න මේ තප්පරේ තමයි පෙන්වන්නේ මේ තප්පරේ කියන්නේ මේ ලෝකය. ලෝකේ එතකොට එතකොට මේක අංශු වලින් හැදලා තියෙන අංශු ටිකම තනිවම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනව නැති ඇති වෙනේවත් නැහැ නැති වෙනවත් නැහැ. ඇති වෙනවා නැති වෙනවා කියන්නේ ඇති වෙනවා කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනවා යම් ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව කියන්නේ මොකද්ද? මේ ක්‍රියාව තමයි ඊට පස්සේ හොයන්නේ මොකද්ද මේ ක්‍රියාව? ක්‍රියාව තිබ්බත් හොයන්න ගියාම ක්‍රියාවක් සිදු වෙනවා. මේ ක්‍රියාවට කවුරුත් නැහැ. කවුරු මුකුත් නැති තැන ක්‍රියාවක් තියෙනවා. මුකුත්ම නැහැ කිසිම තැන නැති හිස්තැනක ක්‍රියාවක් සිදු වෙනවා. මේ ක්‍රියාව හොයාගන්න තමයි ඊට පස්සේ හොයන්න යනකොට මේ ක්‍රියාව තමයි මේ හදවතේ ක්‍රියාව. හදවත කියන්නේ අංශ කියන්නේ බීජේ ක්‍රියාව තියෙනවා. හදවතේ ක්‍රියාව මේ ක්‍රියාව නතර වුණොත් මේ ආයතන පහ මැරෙනවා. අන්න එතන මේ ක්‍රියාව ඊට පස්සේ මේ ක්‍රියාව හොයාගන්න මේ අංශය තමයි ඊට පස්සේ අපිට පණ දීලා මේකට මේ රූපයට පණ දෙනවා කියලා මේ රූපෙට ආයතන පහක් හදාලා දුන්නා. මේ ක්‍රියාව මෙතන නෙවෙයි ක්‍රියාව. එතකොට ඒ ක්‍රියාව ඊට පස්සේ මේ හදවතේ එතකොට මේ ක්‍රියාවක් තියෙනවා. නමුත් ක්‍රියාවක් තියෙන මොකුත් නැහැ එතන. කියන්නේ අන්න ඊට පස්සේ මේ ක්‍රියාව මෙතන දින මෙතන රූපයක් හදාගත්තා. මේ රූපය මනුෂ්‍ය රූපයක්. මේ මනුෂ්‍ය රූපය තුල රූප කොච්චර දිනවද? මේ ආයතන මේ රූපයක් මනුෂ්‍ය රූපය කියවම සම මනුෂ්‍ය රූපය කියවම එකක්. මනුෂ්‍ය කියන එක තේරුම් ගන්න ඕනේ. මනුෂ්‍ය ඊට පස්සේ මේ මනුෂ්‍ය රූපේ ඇස් දෙක කියන්නේ රූපයක්. ලස්සන ඇස් දෙක මේ කියනවා. කන් දෙක කියන්නේ රූපයක්. නාසය කියන්නේ ඒක ග්‍රාණ සංඥාව වශයෙන් දකින්න ඕනේ. මේ රූපයක්. ජීව ධාතු කියන්නේ කාය ප්‍රසාද කියන්නේ ස්පර්ශ සංඥාවෙන් දැනෙන මේ ශරීරය පරිපත්‍ය වගේ. ඒ රූපයක්. එතකොට මේකේ රූපේ. එතකොට කෙස් කියන්නේ රූපයක්. මේකේ ඊට පස්සේ කඳුළු කියන්නේ රූපයක්. අසුචි කියන්නේ මේකේ රූපයක්. මේ විදිහට රූපේ තුල රූප තියෙනවා. අන්න ඒක තමයි මේක මේ දරා ගන්න බැරි හිතා ගන්න බැරි. දැන් කියනකොට මහතට පැහැදිලිද? මේ රූපේ තුල රූප තියෙනවා. එතකොට ඇහත් කියන්නේ රූපය. ඇහ තුල රූප තියෙනවා. කළු ඉන්ද්‍රියාව කියයි සුදු ඉන්ද්‍රියාව කියයි ඒකෙත් තුල අංශයෙන් අංශුට. අන්න ඒක තමයි මේ රූපේ තුල රූපය තියෙනවා. අන්න ඒක තමයි මේ රූපේ ඊට පස්සේ මේ රූපේ එතකොට කාලි වෙනකොට මේ අංශු ඊට පස්සේ මේකේ ක්‍රියාකාරී ඉවරනකොට මේ ක්‍රියාකාරී කියන්නේ මේ ආයතන පහයි ඇස්වලට යම් ක්‍රියාකාරයක් තියෙනවා. කන් වලට මේ රූපේ ක්‍රියාකාරයක් තියෙනවා. ඒකට භවයක් කියනවා. මේ භවයක් කියනවා අපි දන්නේ මේක භවයක් කියලා.
මේ ආයතන පහ දන්නේ නැහැ. ඇස් දෙක දන්නේ නැහැ. අන්න ඒක තමයි මනුස්ස භවයේ මේ මනුස්ස භවයේ මනුස්සා මේක තේරුම් ගන්නවා. මේ ඇස් දෙකක් තේරුම් ගන්නවා. මේ ඇස් දෙක ඇත්තට මේ පරණ වෙනවා වෙනස් වෙන දෙයක්. ඒකල අන්තිමට මේක අනාත්ම වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. අනාත්ම වෙනවා කියන්නේ මහා පොළොවට පස් වෙන ඇස් දෙකම ගන්න දෙයක් නැතුව මහා පොළොවට පස් වෙනවා. කන් දෙකත් පිළිගන්නවා. ඇහෙන එක දුර්වල කියලා එයිලකට කන් දෙකත් ඇහෙන්නෙම නැති යනවා මැරෙනවා කියන්නේ. මේ ග්‍රහණ සංඥා රස සංඥා මේ ආයතන පහ මේ පහම ඊට පස්සේ මහා පොළොවට පස් වෙනවා කියලා දකිනවා. ඒක අනාත්මයි. එතකොට මහා පොළොව මේක මහා පොළොව මේකට ආහාරයක් කරගන්නවා. මහා පොළොවට අපි ආහාරයක් වෙනවා. අනාත්මයි කියන්නේ මම විතරනේ මේ ගස් කොළ මේ ඔක්කොම යම් දවසක හැමදාම මේ මහා පොළොවට සතු වෙනවා. මහා පොළොව හරියට ගොවි පළක් කරන ගොවි මහත්තයෙක් වගේ. ගොවි පළක් කරන ගොවි මහත්තයෙකුට මාත්‍රට පැහැදිලිද? ඒක තව දුන් කුකුල් පාමයක් කරන මහත්තයෙන් කුකුල් පාම එක ළඟට ආහාර ටික ගෙන්නනකොට මේ කුකුල ටික කොච්චර සතුටින් දින්නේ. එයා කණ්ඩ ගේනකොට බොණ්ඩ ගේනකොට මෙයා තමයි දෙන්නේ කියලා අපි නිකන් ඊතල බලන්න ඉන්නේ. ඊට පස්සේ මේ කුකුලෝ ටික මේකස්සේ ඉඳගෙන මේ කුමාරයන්ට මේ කරනවා. ඒකලලා මේ කුකුලෝ ටික එක්කෙනෙක්වත් දන්නද මේ මහත්තයට අපි එක එක්කෙනා බිලි වෙනවා කියලා දන්නවද? ආහාරයක් කරගන්න මේ මහත්තයා මේකෙන් අපෙන් ජීවත් වෙන්නේ කියලා දන්නවද? එක්කෙනෙක් කුකුලෙක්වත් දන්නේ නැහැ. කුකුලෝ ටික මොකද ඒ කරන්නේ? ඒක ඇස්සේ ලව් කොන්නවා, පොර කනවා, නොයේක් දේ කර ඒක ඇස්සේ ඉන්නවා. මාර මහත්තයා කන්න දෙනවා. මෙන්න මේ වගේ අපි මේ හිතන්නේ මේ ලෝකය ඉතා සුන්දරයි මේ කරන විදියට මේ ලෝකයේ මේ මනුස්සයා තමයි ඇති වෙලා තියෙන ස්වභාවය. මේ මනුස්සයා කියන්නේ ස්වභාවයෙන් ඇතුළත තන කොහෙවත් හොයාගන්න බෑ. මේ මනුස්ස භවයේදී මේක හොයාගන්න මේක තමයි ස්වභාවය. මේ මනුස්සයාට මේ ඉරක් තියෙන්නේ, අඳක් තියෙන්නේ, මේ තරු තියෙන්නේ, ගස් කොළන් තියෙන්නේ, ජලය තියෙන්නේ ඔක්කොම තියෙන මනුස්සයාට. ඊට පස්සේ තිරිසන් මනුස්සයාම ඊට පස්සේ අනිත් ලෝකවල ඉන්නේ. තිරිසන් වෙලා ඉන්නේ, පෙරේත වෙලා ඉන්නේ, දෙවියෝ වෙලා ඉන්නේ, මේ හැම ලෝකෙම ඉන්න මනුස්සයා. ඒකට එහෙම වෙන්නේ කොහොමද? මෙතෙන්දී මේ හිත ඒකට ප්‍රමුඛත්වය දන්නවා. කර්ම කියන්නේ හිත මේ ලෝකයේ මේ මනුස්ස භවයේදී මේ හිත හේතු කොටගෙන තමයි මේ කුසල් හේත් අකුසල් හේත් නැත්නම් හොඳ හේත නරක හේත කියනවා. මේ හිත වලට තමයි ඒ අනුව හොඳ හේත නරක හේත කියවම තේරුම් ගන්න ඕනේ. කුසල් හේත අකුසල් හේත කියන්නේ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ අනුව ලෝක තියෙනවා. හතරමාපාය අර පැත්තේ දිව්‍ය ලෝක. මෙන්න මේ ලෝක ටිකේ සැරිසරන්නේ. මෙන්න මේක බලන්න මෙන්න මෙතන මනුස්ස භවයේදී මෙයා තේරුම් ගන්නවා මොකද්ද මේ මායාව. මෙන්න මේ මනුස්සය දැයිටවත් තේරුම් ගන්න නැහැ. කවුද ඒ මනුස්සයා තේරුම් ගන්න? ආයතන පහ මැරෙන්න ඉස්සෙල්ලා පිළිගන්නවා මේක. ආයතන පහ එකඟ වෙන ඊට පස්සේ මම කියන්නේ කොහොමද හොයන්න බලනවා. අන්න ඊට පස්සේ තමයි ආයතන පහ එකඟ වෙලා හොයන්න මේ ආයතන පහ එක කරන්න අනිවාර්යෙන් ධ්‍යාන පාර කරගන්න. ආනාපාන සති බලන්න. ඊට පස්සේ තමයි මේ නුවණ අවදි වෙන්නේ. මම කියව නිදාගෙන ටික අවදි කරගත්තා වගේ අන්නේ නුවණ අවදි වෙනවා. නුවණ පහළ වෙනවා. ඒකට කියන ප්‍රඥාව පහළනයි කියලා. කියන්නේ ඒක. අන්නේ නුවණ අවදි වුණාට පස්සේ නුවණ ඊට පස්සේ බලනවා මේ ආයතන පහේ එකඟ වෙලා අරමුණු ගන්න එක නතර වෙනවා. නතර වෙනකොට තමයි කය කරනවා නතර වෙනවා. ඊට පස්සේ වචනෙන් කායක කතා කරන්න කැමති වෙන්නේ නැහැ. වචනෙන් පිට වෙන එක නතර වෙනවා. හිත කය වචන තුන්දරෙන් වෙන්නේ දේවල්. අන්න ඊට පස්සේ වචන පිට වෙන නතර වෙනවා. අන්න ඊට පස්සේ මේක මෙනෙහි කරනවා. මේක හොයන්න බලනවා මේක. ඉතින් ඒ බලයිදී මේකේ ඊට පස්සේ හිත පහළ වෙනවා. හිත පහළ වෙනවා. දැන් මේක ඊට පස්සේ භාවනා නවත්තලා ටික වෙනකොට කන්න ඕනේ, බොන්න ඕනේ, ටොයිලට් යන්න මේන්නු කරන්න ඕනේ. අන්න එතකොට ඒ කනවා කියන්නේ හිතට, ටොයිලට් යනවා කියන්නේ නිදනවා කියන්නේ හිතට, නානවා කියන්නේ හිතට. අන්න එතකොට ආපහු ආයෙ ලෝකෙට වැටෙනවා. මේ දැන් ඊට පස්සේ මේ හිත කියන්නේ මොකද්ද? අන්න ඊට පස්සේ මම හිතා හොයන්න ගිහලා අවසානේ බලනවා මේ හිත කියන එකත් ඊට පස්සේ හිත තමයි මේ ඔක්කොට මූල. හිත කියන්නේ හිත හැදුන නිසා ඊට පස්සේ බලන්න හිත කියන්නේ මොකක්ද කියලා. අන්න ඒක තමයි හේතුඵල ධම. හේතුඵල ධම කියන්නේ හිත මේ හිත හේතු කොටගෙන තමයි හිතින්ද තමයි මේ ලෝකෙටි වල සැරිසරන්නේ. තිරිසන් වෙන්නේ, පෙරේත වෙන්නේ, දෙවියෝ වෙන්නේ, බ්‍රහ්ම වෙන්නේ ඔක්කොම මේ හිතින්ද. අන්න ඊට පස්සේ හිත හොයාගෙන හිත කියන්නේ මොකක්ද කියලා බලන්න තමයි මහත්තයා. හිත ඊට පස්සේ බලනවා හොයාගෙන යනකොට මේ බීජය අහු වෙනවා. බීජ කියන්නේ හදවතට මේ ගර්භාෂයට ආපු අංශුව. ගර්භාෂයට ආපු අංශුව ඊට පස්සේ බලනවා මේ පූර්ව භවයේදී බලනවා. පූර්ව භවයේ එතකොට මේ ආයතනේ පහේ කාලය ඉවර වුණා කියන්නේ හරියට චුත වුණා වගේ. දෙවිවරු චුත වුණා කියලා අහලා තියෙනවද? දැන් චුත වුණා කියන්නේ එතකොට ඒ රූපෙත් නෑ, ඒ ලෝකෙත් නෑ, මොකක්වත් නෑ කියන එක. ඇත්තටම මනුස්ස භවයේ මැරෙන මනුස්සයන් මැරෙනවා කියන්නේ චුත වුණා වගේ. දැන් මම පැහැදිලි කරන්නේ ඕක කොහෙද බක්කේ කියවෙන්නේ නැහැ ධර්ම දේශනාවට. දැකපු කෙනෙකුට විතරයි කියන්නේ. මනුස්සය චුත වෙනවා වගේමයි. ඒකමයි වෙන්නේ. මොකක්ද ඒක වෙනවා කියන්නේ? මම පැහැදිලිව පෙන්නනවා. මහතා මනුස්සයා මැරෙනකොට මැරුණාට පස්සේ මේ මලකුණේ මුකුත් නැහැ. කෙනෙක් නැහැ, අයිතිකාරයෙක් නැහැ, ක්‍රියාවක් නැහැ. එතකොට ඉන්නේ කෙනා අයිතිකාරද?
ඉන්නේ මිනිස්සු තමයි ඊට පස්සේ තේරුම් ගන්නේ මේ මිනිහට වෙන දේ. අර ඉති එක්කන ඒක අයිති කියලා මම කියලා ඉති එක්කන ඒකේ අචුතුණා වගේ කේතන නෑ. එයානේ කොක ගීදියක් හොයන්න නෑ. ආපු දෙයක් තුන්නේ නැද නෑ. ගීදියක් හොයන්න නෑ. එයා ගීද දැනක් නෑ. එයාට දැන් මේ මිනිහ අයිති නෑ. මිනිහ මේ කන්නේ දන්නේ නෑ. එයා අචුතුණාගේ නෑ. නැතුණා වගේ මේ පණ ගියාට පස්සේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ මේක ඉන්න මිනිස්සු තමයි ඊට පස්සේ මෙනෙහි කරන්නේ මෙයාට මේකට මොකද වෙන්නේ කියලා. අරියට දන්නේ නෑ දැන් මැරුණ එක්කන දන්නේ නෑ මේක වලේ දානවාද වෙම්බාම් කරනවාද කුණු වෙනවාද මොනවද එතකොට මැරිච් එක්කන දන්නේ නෑ. එතකොට ඉන්න මිනිස්සු තමයි මේ මිනිහ මේ මැරෙනවා කියන එක දැනගන්න එතකොට ඉන්න මිනිස්සු. අරියා දන්නේ නෑ දැන් මම මැරුණාද මුඛ මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මැරුණාට පස්සේ මං කොහෙවත් ගියාද? එතන ස්වභාවය මොකද්ද? ඒව මොනවවත් දන්නේ නෑ. මෙන්න මේක තමයි මායාකාරී ලෝකය කියන්නේ. ඊට පස්සේ මේ ඉන්න මිනිස්සු දැන් බලනවා මේක ඇත්තට මේක පස්සේ කුණු වෙනවා මාපොට පස් වෙනවා වලේ දානවා. ඉන්න මිනිස්සු තමයි මැරෙනවා කියන එක ඊට පස්සේ තේරුම් ගන්නේ. දැන් ওই මාත්‍යාව මමත් ඔය මාත්‍යා දන්නවද මැරෙනවා කියලා? ඇත්තටම කිව්ව මැරෙනවා කියලා දන්නේ නැහැ මාත්‍යා. මාත්‍යා පිළිගන්නවද මම මැරෙයි කියලා? උඹේ මාත්‍යා ඇත්තටම කියනවා හිතනවා මැරිච්ච මිනිස්සු දකින්නේ ඉඳන් නිකන් අනුමාන කරනවා එහෙනම් අපි මැරෙයි වෙන්නේ කියලා වගේ අනුමාන කරනවා. නමුත් මාත්‍යා දන්නවා මම මාත්‍යා මැරෙයි කියලා හිතනවාද කොයි වෙලාවක? දන්නේ හිතෙන්නේ නැහැ නේද කොයි වෙලාවක හිතනවද? අන්න ඒ තමයි හිත දන්නේ නැහැ මේක. හිත කියන්නේ එතකොට හිත දන්නේ නැහැ මේක මැරෙයි කියලා. ඊට පස්සේ මේ මැරෙයි ඉන්න මිනිස්සු තමයි ඊට පස්සේ අර මලකුණ දැකලා ඉන්න මිනිස්සු තමයි තේරුම් ගන්නේ මොකද්ද මේක කියලා. මේක එතකොට විසමයි හිතා ගන්න බැරිද? අන්න ඊට පස්සේ මේක මේ හිතා ගන්න බෑ මැරිච්ච ඊට පස්සේ මේ ඉන්න මිනිස්සුන්ට තමයි දැක්කේ. එතකොට මැරුණේ කෙනා ඊට පස්සේ ඇත්තටම මොකක්ද වෙලා මැරුණේ චුත වුණා වගේ මලකුණ තියෙනවා. මලකුණෙන් ඉන්න මිනිස්සු බලලා ඒක වලේ දා ගන්නවා. වලේ දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ? මලකුණ තිබ්බට ඒකේ කෙනෙක් නෑ. අර මිනිස්සුන්ට තේරුම් ගන්නයි ඇදලා තියෙන්නේ. මලකුණ මහ පොළොවට පස් වුණාට පස්සේ පස් වෙලා මේ දිරාපත් වුණාම එතකොට මේක අනාත්මයි කියනකොට එතකොට මොකද හිතන්නේ? එතකොට චුත වුණා වගේ කියලා දැනෙන්නේ නැති ඊට පස්සේ දැන් මේ අපි හිතමු බෝතලයකට මේක දානවා. බෝතලයකට දාලා ලොකු විශාල බෝතලයකට දානවා මැරුණ ගමන් ඇඳුම් ටික ඔක්කොම අයින් කරලා දානවා. දාලා දවස් 2 3 4 යනකොට මේ ඔක්කොම පටවි ආපෝ තේජෝ වායෝ කියන එක ඔක්කොම දිනනවා. පළමුවෙන් වායෝ ධාතු නැති වෙනවා. වායෝ ධාතු නැති වෙනවා කියන්නේ මේ අන්න ඒක තමයි වායු ධාතුව. හුස්ම ටික නැති වෙනවා. හුස්ම ගන්න එක නතර වෙනවා. වායු ධාතුව. ඊට පස්සේ තේජෝ ධාතුව නැති වෙනවා. උෂ්ණත්වය නැති වෙනවා. තේජෝ ධාතුව කියන එක. ඔය එක එක නම් පටේ ආපෝ තේජෝ වායු හතරමහා භූතය කියන්නේ හතරමහා ධාතු කියන්නේ මේ හතරමහා භූතය පැන එක එක නා මාරු වෙන තාලේ. පළමුවේ වායු ධාතුව පැන ගන්න ඊට පස්සේ ආස්වාස් ප්‍රාස්වාස් කියන එක නැති වෙනවා. වායු ධාතුව නැති වෙනවා. ඊට පස්සේ තේජෝ ධාතුව නැති වෙනවා. උෂ්ණත්වය නැති වෙනවා. ඊට පස්සේ තේජෝ ධාතුව නැති වෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියන්නේ මේ ලේ මස් නාර ටික ඔක්කොම කුණු වෙනවා. මේක එකට බැඳිලා තියෙන ටික මේ අංශු ටික එකට අල්ලගෙන ඉන්නේ ටික මහපෝ ධාතු කියන්නේ ඒ ටික ඔක්කොම කුණු වෙලා ඕජසයක් වෙනවා. ඕජසයක් වෙලා අර බෝතලේ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ නිකන් ඕජස එක සුප්පයක් වගේ ඕජස් වෙනවා. ඊට පස්සේ කියනවා තේරුම් ගන්න දන්න තේරෙනවානේ. ඊට පස්සේ දැන් ඉතුරුලා තියෙන්නේ මොකද්ද? පටවි ටික තියෙනවා. මේ කටු ටික තියෙනවා. මේ කෙස් ලොම් දත් නිය අන්න ඒ ටික විතරක් ඇතුලේ ඉතුරුලා තියෙනවා පටවි ටික. මෙන්න මේක ඊට පස්සේ එතකොට දැන් පළමුවේ වායු ධාතුව නැතුණා තේජෝ ධාතුව ඊට පැනගත්තා ඊට පස්සේ ආපෝ ධාතුවත් ඔක්කොම දිය වෙලා ගියා. දැන් ඉතුරුලා තියෙන ඒක ඊට පස්සේ බෝතිලැස්සෙන්ද ආපෝ ධාතුවට කොටස් පොළොවට උරා ගන්න විදියක් නැහැ. දැන් ඊට පස්සේ මිනි කුණු උනාට පස්සේ මහත්තයා දන්නවා මිනිහක් දිහා බැලුවම මේ පටවි ටික විතරක් ඉතුරුලා තියෙනවා කියන්නේ ඔය කෙස් ලොම් ටික මේ කටු ටික ඉතුරුලා තියෙනවා මහ පොළොට උරා ගන්න බෑ විදියක් නැති ඉඳා. අන්න ඒතකොට ආපෝ ටික ඔක්කොම උරා ගන්නවා. ඊට පස්සේ කටු ටිකයි ලොම් ටිකයි ඒ ටික ඉතුරුලා තියෙනවා. දැන් බෝතිලැස්සේ ඒ ටික ඊට පස්සේ වෙන් කරලා ගත්තොත් එමේ දැන් ඊට පස්සේ ආපෝ ටික මහ පොළොට උරනවා. අවසානයේ මේ ඊට පස්සේ ඉතුරුලා තියෙන්නේ පටවි ටික. පටවි ධාතුව. පටවි ටික ඊට පස්සේ ඒ ටිකත් මහත අවසානයේ ඒ ටික තමයි මහ පොළොට පස් වෙන්නේ. මහා පොළොටම සාහරයක් වෙන. එතකොට අනාත්මයි කියනවා. එතකොට මෙතන අපිට හිතෙනවා ලොකු කාලයක් ගත වුණා කියලා හිතෙනවා. එතකොට ඇත්තම බැලුවොත් මෙතන දැන් උනේ මොකද? රූපේ නැති වුණා දැන්. අනාත්ම වුණා මහා පොළොටම සාහරයක් වුණා. නෝනි දකින්න ඕනේ හිතන්න ඕනේ දැන්. දැන් ඇත්තටම දැන් මේ කටු ටිකත් යාර මහා පොළොට පස් වෙලා. දැන් එතකොට ඇත්තම චුතුමා වගේ නේද? නමුත් මෙච්චර දුර යන්න ඕනද? මේකේ ක්‍රියාව නතර වෙනකොට හුස්ම නතර වුණාම චුත වුණා තමයි ඇත්තටම මේක මේ ඊට පස්සේ මේකෙන් ගන්න දෙයක් නෑ. අර පෙන්නුම් කරන්න කාලයක් ගත කරගෙන ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න මේකට සත්‍ය දෙයක් යනවා මේක කුණු වෙන්න නැත්නම් මාසයක් දෙයක් යනවා පටවි ටිකත් එක්ක අවුරුද්දක් ඉඳලා කුණු වෙන්න දිරන්න කියලා එහෙන් පෙන්නුවට ඇත්තටම එතන කෙනෙක් නෑ. චුත වුණා හා සමානයි. හිතා ගන්න පුළුවන් මේ චුත වෙනවා කියන්නේ ඒකට මනුස්සයෙක් එන මේකේ ක්‍රියාව නතර වෙනකොටම චුත වුණා වගේ තමයි. ඊට පස්සේ
අංශුවක් අහපව ගිහිලා ගර්භාෂයක ඉන්නවා. ඊට පස්සේ දෙවියෝ චුත වුණා කියන්නේ දෙවියෙක් චුත වෙනකොට එතන රූපේ නෑ. එයාත් කොතන හරි අංශුවක් ගිහිලා බීජ වෙනවා මනුස්ස බඩකට ආව එයාත් අංශුවක්. ඒතර මනුස්සයත් මේකේ ක්‍රියාව නැතුනට එයාත් අංශුවක් ගිහිලා ගර්භාෂයක අංශුවක්. මේ දෙන්නා මේකට එකම ක්‍රියාව නෙවෙයි වෙන්නේ. හිතා ගන්න පුළුවන්ද මම කියනවා. දෙන්නට මෙන්න මේකම ක්‍රියාවක් එකම සිත. අන්න ඒතකොට තමයි මෙන්න මේක ඊට පස්සේ මේක අනිත්‍ය මේක දුක්ඛ මේක අනාත්ම වෙන දෙයක්. මේ රූපේ එතකොට මේ විදිහට වෙනස් වෙලා ගිහින් මේක මහ පොළොට සාරයක් වෙනවා ආහාරයක් වෙනවා. එතකොට මම මෙතන පෙන්නන්න හදාන්නේ මේ ලෝකේ කියන්නේ එතකොට අපි ආහාරයක් කරගෙන ඉන්නේ. අර කුකුල් පාම් එක වගේ කුකුල් ටික අර ඒකල මම පෙන්නයිලා මම කිව්වේ කුකුල් ටික ඇත්තටම කුකුල් පාම් එකේ මේ පාම් එකේ මනුස්සයා මොකද කරන්නේ? අර පැත්තෙන් බිත්තර ටික පොලිමට යනවා දවස ගානේ බිත්තර ටික ඡාන් යනවා. මේ පැත්තෙන් දවස ගානේ කුකුල මේ තට්ටුවෙන් තට්ටුවට අද ගන්න කුකුල ටික ගත්තා ඊළඟ තට්ටුවේ ඉන්නේ ටික ඒකට මාරු වෙනවා ඒ තට්ටුවේ අර පන්ති ළමයියාගේ අර 10 වෙනි පන්තිට අංගන් කවදාවත් ඒ ඉස්කෝලේ ඉස් වෙනවද මචං පොඩි පන්ති නැත්නම් පළවෙනි වසරේ ඉඳලා 10 11ට ගිහලා 12 13ට ගිහලා ඒ පැත්තෙන් එළියට යනවා අර පැත්තෙන් අවුට් වෙනවා කියලා මේ පැත්තෙන් බාර ගන්නවා තණ්ඩු කරනවා අන්න ඒ විදිහට තමයි මේ කුකුල් පාම් එකයි ඒ විදිහමයි මේ මනුස්ස ලෝකෙත් මෙහින් උපදිනවා මෙහින් මැරෙනවා මේ ඔක්කොම මහ පොළොට මේ සාරයක් එන්නේ මේ අපෙන් එතකොට හොටු කෙස්න හොටු කබ්බ කඳුළු දාඩිය අසූචි මල මූත්‍රා එකක්වත් අහසටවත් කොහෙටවත් යන්නේ නැහැ මහ පොළොට සාරයක් වෙන්නේ කුකුල් පාම් එකේ කුකුල් අර පාම් එකේ අයිතිකාරයා කුකුල්ලන්ගේ ඔක්කොම අර ගවයෝ වගේ එහෙම ගත්තොත් අර හමත් ගන්නවා කටුත් ගන්නවා මිසුක් බදලා ඒ වගේ ලොම් මේ ඔක්කොම ගන්න යන්නේ ඒ වගේ අපේ ඔක්කොම කඳුළු කබ කඳුළු ඔටු එතකොට දාඩිය එතකොට අසූචි මන මුත්‍රා ඔක්කොම මහ පොළොට සාරයක් කරගන්නේ පොඩ්ඩක් එක කිසිම දෙයක් අපතේ ආවන්නේ අන්න ඒක තමයි මේ ලෝකේ එතකොට මේ හොයන්න ගියාම අවසානයේ මේ මම කියන එක න හොයන් යන්නේ මම කියන්නේ ලෝකයක් මම කියන්නේ මේ ලෝකය එතකොට මම කියන්නේ මේ ලෝකය කියම මම කියලා කියන්නේ එතකොට තව ඉදිරියොන් මම කියන්නේ හිතක් එතකොට හිත හොයන් යම හිත කියන්නේ මේ ලෝකය හිත කියන්නේ ලෝකය කියන්නේ මොකද ඇහැට පෙනුනේ වල අඳුනගත්තා ලෝකය කියන්නේ ඇහැට පේනේවා කනට ඇහෙනවා ලෝකය කියන්නේ නාසයට දැනෙන ලෝකේවා බාහිර ලෝකේවා රස දැනෙන මේ බාහිර ලෝකේ මේ රූපෙට මේ මැෂින් එකට ඊට පස්සේ ස්පර්ශයට දැනෙන මේ බාහිර ලෝකේ තියෙන දේවල් එතකොට මේක මම කියන්නේ ඉදන්ට මම අහු වෙලා ඉන්නේ මේ ලෝකෙට එතකොට මේකේ මේ හිත හැදුනේ කොහොමද මේ ඇහැට පේන අඳුනගත්තට පස්සේ කනට නැත්තම් බඩේ ඉන්නෝගේ කාලේ අපි දන්නේ නැහැ බඩේ හිටියා දන්නේ නැහැ දණ ගාව බඩ ගාව දන්නේ නැහැ අපි දන්නවා කියලා දන්නේ හිත හැදුනට පස්සේ අවුරුදු 7-8ක් ගියාට පස්සේ අපි මේ මම කියලා කෙනෙක් ඉන්නේ එතකම මම කියලා කෙනෙක් නැහැනේ ඒකනේ අපි භවය දන්නේ නැත්තේ භවය දන්නේ නැත්තේ භවය දන්නවා නම් අපි බඩට ආපු තාල දන්න ඕනේ මේ බඩේ ඇස්සේ හිටියා දැනගන්න ඕනේ ඔය ඉපදුනා දැනගන්න ඕනේ දණ ගාව බඩ අපි දන්නවා අන්න ඒක දන්නේ නැත්තේ භවය දන්නේ නැහැ අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ භවය පෙන්නා දෙන්නේ එතකොට අන්න එතකොට හිතා ගන්න මේ භවය පෙන්නන්නේ කවුද කොතන කොයි භික්ෂුවද අන්න ඒක හිතා ගන්න භවය පෙන්නන්නේ කෙනෙක් නෑ අන්න එතකොට ඔය තමයි තමන්ඩම තම පේරෙන්නේ භවය කියන්නේ මොකද්ද ඇත්තනේ නං අන්න එතකොට තමයි මේ හිත ඊට පස්සේ ඇතුනේ කොහවද අන්න අම්මා තාත්තලා වැඩිහිටියෝ ගුරුවරු හිත හදවුවා ඇහැට පෙනෙනවා අඳුරනවා කනට ඇහෙනවා නාසයට දැනෙනවා රස දැනෙනවා එතකොට ඇහැට පෙනෙන්නේ කොහොද මේ ලෝකේ කනට ඇහෙන්නේ මේ ලෝකේ දේවල් පෙරිත ලෝකේ අපිට දන්නවද දිවි ලෝකේ දන්නවද ලෝක දිනුනාද එතකොට අපි මේ පහ දන්නේ කොහොමද මේ මනුස්ස ලෝකේ දේවල් ඇහැට පේන්නේ මනුස්ස ලෝකේ දේවල් කනට ඇහෙන්නේ මේ ලෝකේ නාසයෙන් දැන් රස දැනෙන්නේ අන්න මේ ලෝකේ තියෙන ටික අඳුනලා දුන්නා ඒක තමයි හිත කියන්නේ අන්න ඊට පස්සේ හිත අවබෝධ කරගන්න යනකොට මේ ලෝකේ අවබෝධ වෙනවා ලෝකේ අවබෝධ කරලා වෙනවා කියන්නේ ලෝකේ හොයන්න යනට ලෝකේ කියන්නේ මේ මමයි මේ ලෝකයයි මම කියන එක නැති වෙනකොට මේ ලෝකයක් මේ මම කියලා එක නැතුන මේ ආයතන පා නැති වෙන්නේ ආයතන පා නැති වෙනකොට ඇස් නැති වෙනකොට කන් ඇස් නැති වෙනකොට කන් නැති වෙනකොට ඇහැට පෙනුනේ වන්නේ ඇහත් නැහැ කනට ඇහුනේ වන්නේ ඇහත් නැහැ කනක් නැහැ නාසයට දැනෙන්නේ වන්නේ නාසයක් නැහැ මේ විදිහට මේ ආයතන පා නැතිට නැහැ ඒවත් නැහැ මේවත් නැහැ ඒක විතර නැතිවද මේකෙන් හදාගත්ත මේ ආයතන පහෙන් මේ මැචින් එක හදාල්ලගත්ත මේ හිත මේ ඇහැට දැකපුවා මේක කාපුවා බීපුවා අරවම ඒක තමයි බව හිත කියන්නේ හිත හදාගත්තේ හිත. අන්නේ හිත තමයි ඊට පස්සේ තව තැනක බීජ වෙන්නේ. අන්නේ හිත තමයි ඊට පස්සේ මේකෙන් එකතු කරගත්ත දේවල් ටික තමයි හිත කියන්නේ.
අන්නේ හිත ඊට පස්සේ හොයන්න කියලා හිත අවබෝධ කරාම මේ ලෝකේ හිස් මේ ආයතන පහම පෙරටුම් ගන්නවා. මේ ආයතන පහත් හිස් වෙනවා අනාත්ම වෙනවා. මේ ලෝකේ මම වාගේම ඔය ආයත අනිත් එක නා මුස්ලිම් මනුස්සය කියලා දෙමළ කියලා නෑ බර්ගර් කියනවා. මේ ඔක්කොමම තිරසන්නු කියලා ඔක්කොමම මේ විදියයි. අන්න ඒක ඊට පස්සේ මේ මනුස්සයා තේරුම් ගන්නේ එහෙනම් මේක මේ ලෝකේ දුක කියන්නේ මොකක්ද කියන්නේ මේ අභිරහස හොයා ගන්නවා තේරුම් ගන්නවා. මේක තේරුම් ගන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරලා දෙන්න මේක පෙන්නලා දෙන්න සාරා සංකල්පල පෙරම් පුරාණ මේ අභිරහස හොයාගන්න. මේක අභිරහස මායාවක්. මේ මායාකාරය. අන්න ඊට පස්සේ හොයනවානි ගිලා අවසානයේ අපි මේක හොයාගෙන ගිලා දකින්නවා මේ මම කියන්නේ කෙනා ඊට පස්සේ මේ කවුද කියලා මේ ආයතන පහම තේරුම් ගන්නවා. මේ රූපේ එතකොට මේ රූපයන් මේ රූපයත් මේ රූප ලෝකෙ මේ රූප ටික ඔක්කොම මේ විදියමයි. හැම රූපයක්ම අන්න ඊට පස්සේ මේ රූපේ ඊට පස්සේ අනිත්‍ය මේක දුක අනාත්ම වෙන බව තේරුම් ගත්තම මොකද්ද මේ කියනවා මේක ඊට පස්සේ මේ රූපේ කියන්නේ මේක භවයක් කියලා තේරුම් ගන්නවා. භවයක් කියන්නේ මේ භවය ඉවන්ට මේ රූපේ කාලේ ඉවරවුන්ට මේකෙන් පහළ ගත්තේ හිතයිත් එතකොට නෑ රූපයක් නෑ. එතකොට මේක හිත පහළ වෙන්නේ මේ භවයේ තියෙනකම් මේකේ අවශ්‍ය තියෙනකම් හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් නමුත් ඒ හිතන එකක්වත් කෙරෙනවද? හිතන්න පුළුවන් උනට. හිතන්න පුළුවන් ඕන දෙයක් හිතන්න පුළුවන් මේ ලෝකේ ඉඳලා ඕනම දෙයක් අල්ලලා ගන්න ළමයි ගැන හිතන්න පුළුවන් රජ වෙන්න හිතන්න පුළුවන් නැත්නම් අගමැති වෙන්න හිතන්න පුළුවන් නැත්නම් ගුරුවරයෙක් වෙන්න නැත්නම් ડોක්ටර් වෙන්න කෙනා කියලා හිතන්න පුළුවන් නැත්නම් දිනන ධර්ම නම් මේ එකක්වත් කෙරෙනවද හිතුවට හිතු දෙය නොමෙවි නොසිතු දෙය මෙවි කියන්නේ හිතට හිතන්න විතරයි පුළුවන්නේ ඊට පස්සේ මේ හිත කියන එක ඊට පස්සේ හොයන්න ගන්න තමයි හිතන්න පුළුවන් ඊට පස්සේ හැම දෙයක්ම වෙනසේ සිතු දෙය නොමෙවි නොසිතු දෙය මෙවි ඒක මොකද්ද මේකදී හිතන්නේ එකක්වත් වෙන්නේ නැහැ. මේ යම් සිදුවීමක් තියෙනවා. මේක සිදුවීමක් නැත්නම් වෙනස් වීමක්. මේ මනුස්සයා කියන්නේ මං කිය අර තමන්ලා වාගේ. අර දඹු කාලේ මොකද දඹු කාලේ ඒ සමනලා වෙන අනිත් අවස්ථාවක් විතර. අන්න ඔය අවස්ථා තුන අවුන්නේ ඒ වගේම තමයි එක පැත්තෙන් මේකත් බලන්න ගියාම මේකත් වෙනස් වෙලා ගියා ඉපදෙනුම චූටි දිග ගන්න දරුවෙක් ගත්තොත් තමයි ඉපදෙනුම ගන්නම චූටි දරුවා මෙයා ඒකල වෙනස් වෙවි ඇවිල්ලා අවසානයේ අම්මා කෙනෙක් වෙලා ඊළාට ආච්චි කෙනෙක් වෙලා ඒකල ආච්චි කෙනෙක් වෙලා එයාත් මිය යනවා ඒ විදිහට තමයි ඔක්කොමම මෙන්න මේ වෙනස් වීම ටික සිදුවීම් ටික මේ සිදුවීම් ටික එක්කෙනෙක්වත් දන්නේ නැහැ තමන්ගේ වෙනස් වීම ටික තමන් දන්නවද දැන් ගෑනුදරුවෙක් ගත්තොත් ගෑනුදරුවා ඉපදුණා එලා ඒකල වෙලා එයා වැඩි වෙටපත් වෙනවා මෙයා දන්නවා මෙයාද මේ වැඩි වෙටපත් වෙන්නේ මේ මැචින් එකේ ක්‍රියාව සිදු වෙන්නේ එයා දන්නේ නැහැ ඊට පස්සේ මාස දෙකක් වෙනස් වීම ටිකක් වෙනවා මෙයා දන්නවා මේ වෙනස් වීම ටික ඒවා ඊට පස්සේ මේකට පුරුදු කරනවා මෙන්න මේ කාලේ එදිනාල්දලා මේ ජෝතිෂය වශයෙන් මේ අල්ලගෙන මෙන්න මේකේ ඒ සිදුවීම් ටික මේක හදාගෙන එකලා පොඩ්ඩේ මිස් වුණොත් නින්දාකපත් වෙනවා ගෑනලා දරුවා. දන්නවනේ පොඩ්ඩ මිසලා තමන් ඒ වෙලාවට සූදානම් වෙලා ඉන්න නැතුව මේ වුණොත් වාහනේ කනකොට නැත්නම් ගමන යනකොට ඒ ගියොත් දොන මනුස්සය එතෙන් තමයි මම ඔය පෙන්නන්න ඇතුවේ මේ මනුස්සාමයි මනුස්සයාට නින්දා කරන්නේ නිග්‍රහ කරන්නේ. දැන් මම එහෙම ගෑන් දරුවෙක් ගත්තොත් මම කතාව දැන් ආරම්භට ගෙන කියන්නම්. එහෙම ගෑන් ළමයෙක් ඇත්තටම ඔසොප් වෙලා හරි මොකක් කළා බස් එකේ ඉතින් එහෙම එයාට සූදානම් වෙනකොට තමයි ඊට පස්සේ කවුද නින්දා කරන්නේ? අන්න ඒක තමයි මම කියේ තිරසන් වෙන්නේ නැත්නම් දෙවියෝ මේ කරන්නේ මිනිස්සුම නිග්‍රහ කරනවා යට නින්දා කරනවා මිනිස්සු හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් නැත්නම් ඒක කටර වාතයක් ගියා පස්සේ ඉතින් නැත්නම් වෙන බඩේ අමාරුවක කක්කා ගියා මොකක්ද කරන්නේ මිනිස්සු ටික නින්දා කරනවා අපහාස කරනවා මේ මිනිස්සු හිතන්නේ මේක සාමාන්‍ය සිදුවීමක් කියලා අන්න එතෙන් තමයි මේක සාමාන්‍ය සිදුවීමක් ඒක ඒ වෙලාවට මොකක්ද මේ මනුස්සයා වෙන්නේ උන්කක් හරි කරන්ද ඒක කරන්නේ ඒක භවයේ ඉවරනේ මනුස්සයාගේ කාලේ ඉවරනකම් ආර පට බැඳි නාමයක් අදලා මොකක් හරි කියලා නිග්‍රහන්න එක තමයි අටලෝක ධර්මය කියන්නේ එතකොට හිතන්නේ මිනිස්සු මනුස්සයාමයි මනුස්සයාට නිග්‍රහ කරන්නේ නින්දා කරන්නේ වෙන කවුද තිරසන් නැත්නම් දෙවියෝද නිග්‍රහ කරන්නේ අන්න ඒක තමයි මේ සංගවුණු ලෝකේ මේක මායාකාරක ලෝකේ කියන්නේ අන්න ඉතින් මේම හොය ගියාම තමයි මේක මේ මම කියන්නේ මොකද්ද මේ හිත හොයාගෙන ගියා තමයි හිත කියන්නේ ඊට පස්සේ අර මේ සිතු දෙන මේ නොහිත දෙන දේවල්මයි වෙන්නේ අන්න ඊට පස්සේ තමයි හැම දෙයක්ම උනාට පස්සේ තමයි හිත දන්නේ වෙන්නේ ඉස්සලා දන්නේ නැහැ කිසිම කෙනෙක් උනාට පස්සෙමයි හැම දෙයක්ම දන්නේ වෙන්නේ ඉස්සලා එකක්වත් දන්නේ නැහැ මෙන්න මෙතෙන් තමයි මෙන්න මේ මං කිව්වේ කයින් කරනවා නතර කළා වචනේ කරනවා අවසානයේ මේකේ හිත ගලවලා හිත අයින් කළාද ගන්නවා
කවුද මේක කරන්නේ? ආයතන පහම එකඟ වෙනවා. ආයතන පහ එකඳුලා විඥානේ කියන එක අන්න දැන් කියන්නේ මේ ලෝකෙට විඥානය කියලා එකක් තියෙන ඒකත් වචනයක් විතරයි. මිනිස්සු මගේ අතින් ගොඩක් දුරට කතා කරා මට මේක විතර ගන්න මේ විඥානය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද කියලා අන්න ඒකත් විඥානයක් ගැන කියනවා. කිව්වට විඥානය කන දෙයක්ද බොන දෙයක්ද කියලා දන්නේ නැහැ. දැන් මම මෙතනට විඥානය කියන්නේ මොකක්ද කියලා පෙන්නන්න. මේක ඊට පස්සේ මේ ආයතන පහම ඊට පස්සේ පිළිගන්නවා මේ ආයතන පහ මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා කියලා තේරුම් ගත්තම ආයතන පහේ විඥානය පහළ වෙන එක නතර වෙනවා. ඔන්න දැන් විඥාණයට බයිමු. විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ ඊට පස්සේ මම පැහැදිලි කරන්න පළමුවෙන් මම කියන්නේ විඥානය කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? විඥානය කියන විරුද්ධ වචනේ අවිඥානික. අන්න අවිඥානිකෝ තේකට හරි නැත්නම් බුද්ධ වචනේ විඥානිකේ විරුද්ධ වචන තමයි ඥානයන් පහළ වීම. අවිඥානික කිව්වත් ඒක තමයි එතන නැත්නම් විඥානික කියන අරි වචනේ බුද්ධ වචනේ විඥානික කියන විරුද්ධ වචන තමයි ඥානයන් පහළ. ඒතකොට දැන් ඔන්න මහත්තයාට තේරෙන්නේ ඥානයන් කියන එක මොකද්ද විඥානය කියන එක. ඥානයන් පහළ වෙන්නේ නැහැ කියන එක විඥානය කියන්නේ. මම කියන්නේ දැන් කියන්නේ නේද? දැන් ඊට පස්සේ විඥානයේ පස්සේ මේකේ චක්කු විඥානයේ, සෝත විඥානයේ, ග්‍රහණ විඥානයේ, ජීව විඥානයේ, කාය විඥානයේ වශයෙන් මේ විඥාන කියන්නේ මේ ආයතන වල විඥානය පහළ වෙනවා. විඥානය කියන්නේ එතකොට මොකද කියන මම විතර කරන්නම්. ඇහැට රූපයක් වැටුණ ගමන් විඥානය පහළ වෙන්නේ. විඥානය කියන්නේ මොකද කියලා දැන් තේරුම් ගන්න මම දෙන්නම්. කනට ඇහුණ ගමන් එතකොට විඥානය පහළ වෙන්නේ. මේ පළවෙනිම මේ විඥානය ඊට පස්සේ මොකද කියලා දැන් ඊළඟ මම ඔන්න තේරුම් කරලා දෙන්නම්. දැන් ඊට පස්සේ ඇහැට දැන් අපි මේ දැන් අපේ චූටි කාලේ ළමයි ඉන්නකොටම මේ එළියේ කාක්කෙක් කෑ ගහනවා නම් මම කියන ඔන්න පුතේ කාක්කා කෑ ගහනවා. ඒතකොට කාක් කියලා සද්ද ඇහෙනවා. ඒ සද්ද ඇහෙන්නේ ඒක කොහෙටද? ඒ ළමගේ කනට ඇහෙන්නේ. කනට ඒක කනේ විඥානය පහළ වෙනවා කියන්නේ අන්න කාක්කගේ හඬ එනවා. ශබ්දේ. ඒ ශබ්දෙට තමයි විඥානය කියන්නේ. මෙයා ඊට පස්සේ ඒ විඥානයේ ශබ්දය අඳුර ගන්නවා. ඒ ශබ්දේ කා කියන ශබ්දය අඳුර ගන්නවා. නමුත් රූපේ දැකලා නැහැ. ඇද්දකට පෙනුන්නේ නැහැ. නමුත් කාක්කා අඳුරන්නේ නැහැ. ශබ්ද විතරක් දැන් දන්නවා. ශබ්දයක්. අන්න ඊට පස්සේ ශබ්ද දැනගත්තට කාක්කා අඳුරන්නේ නැහැ. දැකලා නැහැ. කාක්කා මොන විදියේද කාක්කාගේ මුකුත් විස්තර නැහැ කාක් කියන එක. අන්න ඊට පස්සේ තව වෙලාවක ඊට පස්සේ මේ දරුවා ඊට පස්සේ කොයිලාරක කාක්කා දකිනවා. ඇහෙන් ඊට පස්සේ කාක්කා කියනවා දකිනවා. අන්න ඇහෙන් දැක්කන් පස්සේ ඇහ හඳුනා ගන්නවා මේ අර මේ කන ඊට පස්සේ අර මේ ඔගේ එතනදී මෙන්න මේ විදිහට මම පෙන්නනවා. විඥානය කියන්නේ එතකොට ඇයි මේ ආයතන පහේ පහළ වෙන විඥානේ පහළ වුණාම මේ විඥානය කරන වැඩේ ඇතුළට දෙන්න ඕනේ. මේ ඇතුළට ඔෆිස් එකට හෙඩ් එකට දෙන්න ඕනේ. නැත්නම් මේ ආයතන මූලස්ථානට දෙන්න ඕනේ. ඇයි ඊට පස්සේ ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. මම ඒක මේ විදිහට පැහැදිලි කරනවා. ඔය පැහැදිලි තේරුම් ගන්න විදිහට. අපි දැන් එළියේ ඉන්නවා. දැන් මේ මිදුලේ මේ ඉන්නවා හිටගෙන. ඉන්න වෙලාවේ මහත්තයා එකපාර ප්ලේන් එකක් යන සද්දයක් ඇහෙනවා. මේ සද්දය ඇහෙන්නේ කාටද? කනට. ඊට පස්සේ කනට ඇහෙනකොට ශබ්ද සංඥාව මේ සංඥාව ගිහිල්ලා දෙනවා ඇතුළට ශබ්දයක් මෙන්න මේ ශබ්දයක් ඇහෙනවා කියලා. ඇතුළට හෙඩ් එකට ඔෆිස් එකට දුන්නාට පස්සේ ඔෆිස් එකේ නෝට දීලා ගන්න මේ මනසට දෙන්නේ හදවතට දෙන්නේ. හදවතට දුන්නාට පස්සේ මනෝ ධාතුවේ මනෝ විඥානයේ පහළ වෙන්නේ යන්නේ එතෙන්දී. මනස කියන එක මනසේ මනෝ විඥානය පහළ වෙනවා. හදවතේ තමයි මනස තියෙන්නේ. මනස කියන්නේ පාලියෙන් අපේ භාෂාවෙන් සිහිය කියනවා. එතකොට හදවතට දුන්නම කනට ඇහෙන සෝත විඥානය කියනවා. ඒ ශබ්දය ගිහිල්ලා දුන්නාට පස්සේ මේ ඇතුලෙන් ඊට පස්සේ චක්කුට කියනවා මෙන්න මේ කන ගෙනාව ශබ්දයක් එනවා කියලා කියනවා. චක්කුට කියනවා බලපං කියලා. එතකොට චක්කුට බලපං මේක ක්‍රියා වෙනවා. බෙල්ල ඇරවිලා බෙල්ල උඩට හැරිලා මේ ඊට පස්සේ මේක ක්‍රියා වෙනවා. ඊට පස්සේ බෙල්ල උඩ ආවලා දැනෙනවා. ඊට පස්සේ චක්කු ඊට පස්සේ දෙනවා ප්ලේන් එකක් යන්නේ කියලා ඔන්න චක්කු දෙනවා. ප්ලේන් එකක් ඒක පාතින් යන්නේ ඒකේ පාට මෙන්න මෙහෙම කියලා චක්කු දෙනවා. අන්න ඊට පස්සේ චක්කු දුන්නාට පස්සේ තමයි ඊට පස්සේ මේකේ අන්න ඊට පස්සේ තමයි හිත හැදෙන්නේ. ඒක යන්න මිනිස්සේ බලාගෙන යනවා. ඒක මේ විදිහයි යන්නේ කියන්නේ හිත හැදෙන්නේ එතකොට. එතකොට විඥානය කියන්නේ මේ ආයතන තනි ඇහැකට ඇහැට හරි කනට හරි හිත හදන්න බෑ. හිත හදන්න මෙතන ආයතන පහෙන් තුන් දෙනෙක් එකතු වෙන්න ඕනේ. සමිතියක් වගේ යෝජනාවේ ඉස්තර වෙන්න මෙතන තුන් දෙනෙක් එකතු වෙන්න ඕනේ. ඇහැයි කනයි ඊට පස්සේ මේක ස්පර්ශ සංඥාවයි. මෙන්න මේ නැත්තම් මේ ගාන ධාතුව නැත්නම් රස සංඥා මේ ආයතන පහෙන් තුන් දෙනෙක් එකතු වුණාම තමයි හිත හැදෙන්නේ. තුන් දෙනෙක් එක්කෙනෙකුට බෑ දෙන්නෙකුට බෑ මේක හිත හදන්න. ඒතර විඥානය කියන්නේ මේ ඇහැට පේන එක ගෙනල්ලා දෙන්න ඕනේ. කනට ඇහෙන එක ගෙනල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විඥානය කියන එක. එතකොට දැන් හතට පැහැදිලිද? තව මම පැහැදිලිද මෙහෙම ගන්නම්. දැන් අපි මෙතන ඉඳගෙන ඉන්නවා. වාඩිලා ඉන්නකොට මාත් එකපාරම ගඳක් එනවා.
ඉවසන්න බැරි ගඳක් එනවා. ගඳ එන්නේ කොහෙද? ග්‍රාණ ධාතුවේද. නේද? නාසයේ ග්‍රාණ ධාතුවේ ගඳ සංඥාවක් එනවා. මේ සංඥාව ඇතුළට දෙනවා. ඇතුළට දුන්න ගමන් මේ මනසට දුන්නම ගමන් මේ මනෝ ධාතුවේ මනෝ විඥානේ පහළ වෙලා ඊට පස්සේ මනස කියනවා මේකට මේ කයම ක්‍රියාත්මක කරනවා. අන්න ස්පර්ශ සංඥාවට ස්පර්ශ සංඥා මේ කයම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ මනසට දුන්නවා මේක ක්‍රියාත්මක වෙනවා. නාසය දුන්න ගඳ ඊට පස්සේ මේ කලබල වෙනවා. මේ ක්‍රියාත්මක කරන කලබල වෙනවා. ඊට මෙට දඟලලා නැගිටලා ඔන්න කලබල ගඳක් එන ඉවසන්න බෑ. එතකොට මේ දේශනාව මේ කරණ කියලා ඔක්කොම නතර වෙනවා. අර එන එක ඒක දුන්න මේකට දුන්න මේක ගැන හොයන්න බලනවා. මේ කර හිටිය වැඩ ටීවී බලුවද වෙන කතා කර ඒ ඔක්කොම ඔන්න එක නවත්තවම අන්න ගෙනාව අලුතෙන් ගෙනාවා මේ නාසය මේ ගඳක් එනවා පොඩක් වෙපන් කියන අන්න දැන් ඒක ගැන වැඩ මේක ක්‍රියාත්මක වෙනවා. මේක දුන්න ඇතුළට මේක ඊට පස්සේ කලබල වෙනවා. අර ඔක්කොම නතර උගන්නන කනදර ගුරුවරගෙන් චවට බැනුමු තාන ඔය වට පිටෙන් බැලුවොත් එමේ අන්න එතකොට මේක ඇතුළට දුන්නාට පස්සේ නාසය දුන්න ගමන් ගඳක් එනවා කිව්වා. ඊට පස්සේ මේ ක්‍රියාත්මක නැගිටලා ඊට පස්සේ එළිය පැත්තට ගියා යනකොට නාසය කරන වැඩේ නාසය මේ චක්කුට දැන් ඇතුලෙන් චක්කුට දෙනවා. චක්කු දැන් හොයන්න බලන්නේ. චක්කු එහෙට කරගෙනවා මෙහෙට කරගෙනවා චක්කුනේ කරගෙන මේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මහත්තයා මේක ක්‍රියාත්මක වෙනකොට මේක උනාට චක්කු දන්නේ නැහැ කොහෙද කියලා. චක්කුට මේ බලන්න විතරයි පුළුවන්. ඊට පස්සේ මේ ඇතුලෙන් ඊට පස්සේ කියනවා නාසය කියනවා නාසයට පස්සේ ඉසව්ව පෙන්නනවා. ගඳ එන්නේ සව්ව. මෙන්න මේ පැත්තෙන් කියන්නේ ඉසව්ව පෙන්නනවා. ගඳ එන පැත්තේ එන දිශාව. ඊට පස්සේ ඒ පැත්ත හැරිලා බලනවා. ඊට පස්සේ ඒ පැත්තෙන් නැත්තම් නෑ මේ ඉන්නේ කියන ඔන්න එහෙම බලනවා. එහෙම බලනකොට ඔන්න චක්කුට දැක්ක ගමන් අන්න චක්කු විඥානේ ඊට පස්සේ දෙනවා. ඒකේ හිත පාලන අඳුනා ගන්නවා ඒක. මොකද්ද මේ ගඳ මොකකද මේ ගඳ පිට වෙන්නේ කියලා. එක්ක අසුචි ගොඩක්ද නැත්නම් සතෙක් කුණු වෙලාද කියලා. අන්න චක්කු තමයි ඊට පස්සේ කියන්නේ මෙන්න මේ සතෙක් කුණු වෙලා ඉන්නේ මෙන්න. අන්න එතකොට හිත හැදෙනවා. හිත හැදුනා කියන්නේ සතෙක් කුණු වෙලා නැත්නම් අසුචි ගොඩක් මේ කවුරු මිනිස්සෙක් මැවිලා දොර කොට හරි කොතන හරි බහරලා තිබ්බොත් අන්න මේ එතකොට හිත හැදෙනවා. මේක නම් මිනිහෙක් වැඩ. මේක නම් අර තරහ කන්න නැත්නම් ඩෝප් කරන්නේ නැත්නම් අර ඔන්න හිත හැදෙනවා. ඔන්න වෛරය හිත හැදෙනවා. මේකට හුද්ද වැඩක් කරන්න ඕනේ. ඔන්න හිතේ තමයි හිත හැදෙන්නේ එන්නේ මේ විදිහට. ඔය ග්‍රහණ ධාතුකින්ද මම ඔක තවදුරටත් පැහැදිලිව මේ ගන්නවා. තව ටිකක් මේකේ තේරුම් ගන්න යන විදිහට විඥානය කියන්නේ ගොඩාක් මේ ලෝකේ දන්නේ නැහැ මොකක්ද කියන. ඊට පස්සේ දැන් අපි මේ ඉඳගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවා කියලා කිව්වා. සද්දයක් කරන මොකක් හරි සතෙක් කෑ ගන්න සද්දයක්. මේ පොඩි කුරුල්ලු පැටියෙක් කෑ ගන්නවා වගේ සද්දයක් ඇහෙනවා. සද්ද ඇහෙන්නේ මේ කනට සද්ද ඇහෙනකොට කන ඊට පස්සේ දෙනවා සෝත විඥානය ඇතුළට දුන්නාට පස්සේ මනෝ විඥානය දුන්නා මනෝ විඥානය මේක ක්‍රියාත්මක කරලා ක්‍රියාත්මක කර ගමන් ඒක සද්ද සංඥාන මේක නැගිටලා හොයන්න බලනවා මේ ශබ්ද එන්නේ කොහෙද කියලා. ඊට පස්සේ හොයන්න මේ චක්කු මේක ක්‍රියාත්මක වටපිට බලනවා ආඩ ඊට මෙට කැරගෙනවා ඔළුව කරකනවා කැරගෙනකොට ශබ්ද සංඥාව ඊට පස්සේ කියනවා මේ පැත්තෙන් එන්නේ කියලා. ඒ පැත්තේ ඉසව්ව පෙන්නනවා. කන. ඕක පැත්තේ මෙහින් සද්දෙන්නේ මෙහින් සද්දෙන්නේ කියලා. ඇහැදන්නේ නැහැ. ඊට පස්සේ එන්නේ ඉසව්ව හරියට දැකපදියා කන පෙන්නනවා මෙන්න මේ පැත්තෙන් එන්නකම ඒකට එකපාරම දකිනවා කුරුළු බැන්න නැත්තම් පොළගේ කය ගහමුකෝ පොළගේ නම් මොකද්ද වෙන්නේ? ගහලා මෙන්න මේක පොළගේ කියනවා. කිව්ව ගම මොකද වෙන්නේ මේකේ? අන්න ඊට පස්සේ මේකේ හිත හැදෙනවා. වෛර හිත ක්‍රෝධය මේක මාරනවද? මේක නැත්තම් විචි කරනවද? මොකද්ද කරන්නේ? අන්න හිත හැදෙනවා. ඒ අනුව කර්මය සැකසෙනවා. අන්න එතකොට විඥානය කියන එක මොකක්ද කියන දැන් තේරුම් ගන්න. විඥානය අන්න ඊට තමයි චක්කු විඥාන, සෝත විඥාන ගන්න මේ පස් දෙනාම තේරුම් ගන්නවා. මේ ලෝකයන් ඔක්ක අවබෝධ කර ගිහිල්ලා අවසානයේ මේක ශණයක් මේ අංශු කොට ටික එකපාරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවත් නැහැ නැති වෙනවත් නැහැ. නමුත් සිදුවීමක් තියෙනවා. ඇති වෙනවත් නැති වෙනවත් නැහැ කියන්නේ මොකක්ද මහත්තයා? අතීතයක් මේවට ඇත්තෙන්නේ නැහැ අනාගතයක් ඇත්තෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මෙන්න මේ අවස්ථාව දකින්න බලන්න නුවණට විතරයි. හිතකට හිතා ගන්න බෑ. හිත මේ හදාගත් එක අවුරුදු 4ක් ඇති වෙනවා නැති වෙනවා. අන්න හරි ඇත්ත නැත්te ඇති වෙනවා නැති වෙනවා. මේක ඇති වෙනවා නැති වෙනවා. නමුත් ඇති වෙනේවත් නැහැ වෙන්නත් බෑ. නැති වෙනවා ඇත්තෙන්න අන්න ඒක තමයි මේ යම් සිදුවීමක් තියෙනවා. මේ ක්‍රියාවක් ගන්න තමයි මේ අංශු ටික අංශු ගොඩක් මේ ලෝකයන් මේ අංශුත් ඒතකොට මේ අපි ලෝකයන් අපේ හිතේ කාලේ ඉවරනකම් අන්න එක තමයි මනුස්ස බය මේක තේරුම් ගන්නවා මේ මම ඉන්නක තමයි මේ ටික තියෙන්නේ මේකේ ක්‍රියාව නැතනකොට මේ ලෝකෙ නෙවෙයි නැහැ එතකොට මේම ලෝකයක් මම කියලා කෙනෙක් නැති වෙනකොට එහෙම ලෝකෙකුත් නැහැ අන්න ඊට පස්සේ මේ මනුස්ස බය මොකද්ද මේ සිදුවීම මේ සිදුවීම බලනවා මොකද්ද මේ සිදුවීම ඇති වෙනවක් නැහැ නැති වෙනවක් නැහැ මොකද්ද මේ වෙනවා අන්න ඊට පස්සේ තමයි නුවණට මෙන්න මේ කව වෙනවා මේ තමන්ගේ අංශ ගර්භාෂයට ආවේ අංශුව
අංශු දිහා පූර්ව භවය දිහා බැලුවම ඒ භවයේ තුර චුත වුණා වගේ ඒකට යන්න බෑ. ඒ භවයේ ඊට පස්සේ දවස් දෙකක් කරනවා මිනිහෙ දෙන්න දවස් 3ක් 4ක් ගියා නම් සතියක් ගියා නම් මේක වඩේ දාලා වලට පස් වෙලා ඊට පස්සේ ගර්භාෂයත් එතකොට මෙයා දැන් මැරිලා සතියක් යනකොට සතියකින් ගියොත් එතකොට පූර්ව භවයේ මිනිහට කොච්චර කාලෙ ඒකටත් හරිය සතියක් වෙනවා. ඒක හරින. හරියට බැලුවොත් එයා මනුස්ස බඩට ආවොත් මනුස්ස බඩේ දැන් මම අපි හිතමු ගර්භාෂයට අංශුව එනකොටම පූර්ව භවය දිහා බැලුවම පූර්ව භවයේ මිනිහ උණුසුමක් ගිහිල්ලා නැහැ. එක බාහම ක්‍රියාවක් දැන් තියෙනවා ගර්භාෂයට අංශුවක් හැදලා තියෙනවා. අංශුව හැදුනට ඒ ස්ත්‍රිය දන්නේ නැහැ අංශුවක්. ඒක එක ක්ෂණයක් තුළ. ඊට පස්සේ සතියක් ගියා නම් සතියක් යනකොට අර මිනිහ වලේ දාලා වලේ ඇස්සේ කුණු වෙනවා. දැන් ගර්භාෂයේ අංශුවට සතියක් වෙනවා. දැන් ගර්භාෂය අංශුට ඕ විදිහට බණහණියන් ගන්නකොට ඊට පස්සේ මේක හොයන ගර්භාෂයට අංශු බීජ හොයා ගන්න මේ පස් දින එකඟ වෙලා තමන්ගේ ඵලය හොයා ගන්න කියන එක ගර්භාෂයට අංශු හොයා ගන්න අංශු හොයාගත්තට පස්සේ මහත්තයා බලනවා පූර්ව භවය. ඒකට පූර්ව භවය තියා දැන් දන්නවා පූර්ව භවය කියන්නේ අතීත කියලා දෙයක් නැහැ කියලා දකිනවා. ඒකට යන්න බෑ. ඊට පස්සේ මෙහෙට අනාගත කියලා නෑ. දැන් මේ අංශු බීජ බලන දැන් ඉන්නේ කොහෙද කියලා. දැන් මේ අවුරුදු 60ක් පරණ ඵලයක් හදාන්න රවුල පැයිලා හොඬ බැලම ඇද්දක මේ ආයතන පහම දැන් මේ ඵලය මේ හිර වෙලා ඉන්නේ මේක අස්සේ කියලා තේරුම් ගන්නවා. මෙන්න මේකත් ඒතර අනිත්‍යයි දුක්ඛ මේ භවයක් කියලා තේරුම් ගන්නවා. මේ භවයක් මේක මම නෙවෙයි ඒතර භවයක් කියලා තේරුම් ගන්නවා. මේකත් ඒතර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ මේකත් ඒතර මහ පොළොවට පස් වෙනවාමයි ඒකාන්තයි. ඒක යන්න මැරෙන්නේ එතකොට තමයි තේරෙන්නේ මම එතකොට මේක මැරෙන්න දෙයක්. මැරෙනවා කියන්නේ එතකොට මොකද්ද? මැරෙනවා කියන්නේ කොහොමද දැන් මම වචනෙන් දැන් ඩිංගක් කියන්න මම දැන් ඔක අමතකයි. මැරෙනවා කියන්නේ මාරු වෙනවා කියන එක. භවෙන් භවයට මාරු වෙනවා. මරණය කවුරුත් අඳුනගෙන ගත්තේ නැහැ. මරණය කියන්නේ මොකද්ද එතකොට? මරණය කියන්නේ මැරෙනවා කියන්නේ එතකොට මාරු වෙනවා, ට්‍රාන්ස්ෆර් වෙනවා කියන එකයි. තව තැනකට ට්‍රාන්ස්ෆර් වෙනවා. මැරෙනවා කියන්නේ මරණය කියන්නේ මේවා එතකොට ඔන්න ඔය අහගන්න. අන්න ඊට පස්සේ මේක තේරුම් ගන්නවා මේක එතකොට භවයක්. මේක එතකොට මේක අන්න ඊට පස්සේ තමයි ට්‍රාන්ස්ෆර් එක හදාගන්නේ කොහොමද? මූලත් දැන් ඊට ට්‍රාන්ස්ෆර් එක හදාගන්න හරියට මෙයා කී කරුවල එකඟ වෙලා මේක හොයාගත්තා. මූලත් අන්නේ හොයාගෙන හරියට කියනවා වගේ මේක ඊට පස්සේ මේ භවයක් කියලා තේරුම් ගන්නවා. මේක අනිත්‍ය මේක දුක අනාත්ම වෙන බව දකිනවා. අන්න ඊට පස්සේ අනාත්ම වෙන දකිනකොට තමයි මේක අනාත්මය කියන්නේ මැරෙනවා උපදිනවා මොකද්ද කියලා ගන්නවා. හොයන් යන තමයි මාත්‍යා මේ හිතයි රූපයයි භවයක් කියලා තේරුණා. මේ රූපේ කාලි ඉවර වෙනකොට රූපෙක් නැහැ හිතක් නැහැ. එතකොට කෙනෙකුට නෑ මහ පොඩ පස් වෙනවා. අන්න චුත වුණා වගේ මේක අනාත්මයි. මේ බුදුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ කියලා චුත වෙනවා කියන එකට අනාත්මයි කියලා කියනවා. අනාත්මයි කියන්නේ අනාත්ම වෙනවා කියන්නේ චුත වුණා කියන එකම ඒ අර්ථයමයි අනාත්මයි කියන්නේ. අවසාන පියවර වගේ. අන්තිමට වෙන දේ වගේ දැන් මේ ඵලයට. ඔව් මේ එතනදී අපි තේරුම් ගන්න අනාත්මයි කියන එක අනාත්ම කියනවා කියන එක ඔය ඒ විදිහට හිතා ගන්න පුළුවන්. එහෙම ඔය මහත්තයා කියනවා දැන් අනාත්මයි කියලා කියන්නේ ඇත්තටම පෙන්නන්න ගන්න දෙයක් නැහැ කියන එකයි අර්ථය. අවසානයේ ඒක අනාත්මයි කියන්නේ. වෙලාම ගිහිල්ලා. අන්න හරි නැහැ මුකුත්ම නැහැ. දැන් ඒක උපමා වලට පෙන්නේ වතුර බින්දුවක් මහ පොළොට වැටෙනවා වගේ වෙයිල්. පෙවරන මේ වතුර බින්දුව ගණ්ඩවත් වැටුණු තනවන්න සමහරට දැනගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේකත්. මේ දැන් මේ රූපයක් නායිතිකාරය කරනවා. ආයතන පහක් තියෙනවා. මේකත් තුලේ අනාත්මයි කියන්නේ ඒකයි. ඒතකොට චුත වුණා කියන්නේ දැන් ඒ අර්ථයමයි ඒ එතන තියෙන්නේ. අන්න ඒක තමයි මේක භවයක් කියලා තේරුම් ගන්න. කවුද දැන් තේරුම් ගන්න? අන්න දැන් තේරුම් ගන්න එක්කෙනා හොයාගෙන යනවා. මේක තේරුම් ගන්නේ කවුද? හිතයි එතකොට හිතවත් මේ රූපයත් මම නෙවෙයි. අනාත්මෙන්ද අන්න එක තමයි මනුස්ස බය මේ මනස කියන්නේ මනස පෑදෙනවා. මනස කියන්නේ මේ සිහිය කියන්නේ එතකොට මොකක්ද කියලා ගන්න බලනවා. අන්න එතෙන්දී තමයි මහතා මේ පන්න ප්‍රාණය හොයාගන්නේ. පන්න කියන්නේ මොකද්ද හොයාගන්නවා. ඊට පස්සේ පන්න යනවා කියන්නේ මොකද්ද කියලා හොයාගන්නවා. මරණයට පස්සේ ස්වභාවය මොකද්ද කියලා බලනවා. මරණවා කියන්නේ මරණයට පස්සේ මේකේ මොකොත් වැඩක් නැහැ. මරණවා කියන්නේ මාරුණා කියන්නේ මරණවා කියන්නේ මලකුණේ ස්වභාවයේ උණුසුම නැති වෙනවා. චලනය වෙන්නේ නැහැ. ශබ්දේ පිට වෙන එක නතර වෙනවා. ඊට පස්සේ ඇස් දෙක පේන්නේ නැහැ. කන් දෙකට ඇහෙන්නේ නැහැ. නාසයට දැනෙන්නේ නැහැ. රස සංඥාව ඉස්ම මේකක්වත් වැඩ කරන්නේ නැහැ. දැන් අපි ඔක්කොම මේ පණ තියනවා කියන්නේ මොකද්ද? පණ තියනවා කියන්නේ මේක උණුසුමක් රැඳිලා තියෙනවා. මේක චලනය වෙනවා. චලන මේ ක්‍රියා වෙනවා. ඇඟිලි වෙනවා. මේ ශබ්ද පිට මේ. එතකොට උණුසුම චලනය ශබ්ද කතා කරනවා. ඊට පස්සේ මේ ඇස් දෙක පේනවා. මේක ඊට පස්සේ පණ තියෙනවා. පණ තියෙනවා කියන්නේ මොකද්ද එතකොට? මේ පණ කියන්නේ මොකද්ද? දැන් පණ ගැන ඊට පස්සේ ඔය යනවා. පණ ගියොත් එම
පණ ගියොත් මේ එකක්වත් නැහැ. හරියට මේ පණ කියන්නේ ඒතර මොකද්ද? මොකද්ද කියලා හොයාගෙන යනකොට තමයි පණ ගියොත් මේක ඒතර ඇත්තටම මුකුත් නැහැ. මේ පණ කියන්නේ මොකද්ද එතකොට? ප්‍රාණය කියන්නේ මොකද්ද මේකේ? ප්‍රාණය කියන්නේ මොකද්ද කියලා බලනවා. පණ කියන්නේ පණ ගියාට පස්සේ මිනිහේ ස්වභාවය මොකද්ද? උණුසුම චලනයේ ශබ්දේ පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, ඔක්කොම ඇස් දෙකක් මැල්ලා. පේන්නේ නැහැ කියන්නේ ඇස් දෙක පිළිගන්නවා. දැන් මේ ඔන්න පණ තියෙද්දි මැරෙන්න ඉස්සෙල්ලා මනුස්ස භාවයේදී තේරුම් ගන්නවා මේ පද්දනාව මැරෙන්නේ එකයි මනුස්ස භාවයේ වටිනාකම. මැරෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්නවා මේක මැරෙන දෙයක්. මැරෙනවා කියන්නේ ඇස් දෙකම පිළිගන්නවා. ඇත්ත නේ නෑ මැරෙනවට පේන්නේ නැහැ නේ. කන් දෙකත් එක පිළිගන්න නාද මේ පස් දෙනා පිළිගන්නවා එකඟ වෙනවා එකතු වෙනවා පිළිගන්න වෙනවා මෙතෙන්දී ඇත්තට මැරෙනවා කියන්නේ පේන්නේ නැහැ ඊට පස්සේ කපනවා කොටනවා එම්බාම් කරනවා කියනවා මිනි පෙට්ටි දානවා ඒකල වලේ දානවා වලේ දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ වලට දාලා පස් දාලා හොඳට දාලා ඔක්කොම එනවා එතකොට කටට දාලා කට පියාගත්තා වගේ ආයේ මිනි ආයි ගන්න දෙයක් නෑ ආයේ වලේ දාලා ඔක්කොම ගවලට එනවා අන්න ඒක තමයි අනාත්මය. අන්න එතකොට මේ එතන තමයි මේක තේරුම් ගන්නේ. මෙන්න මෙහා ඊට පස්සේ තේරුම් ගන්නවා මේකේ පණ මොකද්ද කියලා හොයාගන්න බලනවා. පණ කියන්නේ මොකද්ද? දැන් අපේ පණ තියෙනවා. මේ පණ කියන්නේ මොකද්ද? පණ යනවා කියන්නේ මොකද්ද? මේ පණට බුදුන් වහන්සේ දේශනා කළා දෙන්නේ මොකද්ද? මේ පණට අඳුනල් දුන්නේ නම වචනය. පණට තමයි එතකොට දැන් අපි දෙන්නගේ පණ තියෙනවා කියන්නේ මොකද්ද? සිහිය තියෙනවා. එතකොට පණ යනවා කියන්නේ මොකද්ද? එක තැනක පණ යනවා කියලා සඳහන් වෙනවා. සමහර ගොඩක් අය කියනවා මගේ අතේදීන් පණ ගියේ කියනවා. තව අය කියනවා මගේ අතේදීන් සිහිය ගියේ. සිහිය යනකොට මල්ලගේ හිටියේ කියනවා. එතකොට මේ සිහිය මිනිහ අඩු එතකොට මිනිහේ පණ නැහැ. දැන් මරුණ මනුස්සයාගේ පණ නැහැ කියනවා. පණ ගිහිල්ලා කියනවා. ආයේ එයාගේ ඇත්තටම අපි බැලුවොත් මේ සිහිය නැත්තේ. මිනිහේ සිහිය නැහැ. එතකොට දැන් අපි දෙන්නගේ පණ තියෙනවා. පණ කියන්නේ ඒතර මහත්තයා දන්නවා. දැන් අපි දෙන්න එක්කෙනෙක්ව මේකේ පණ කියලා වචනයක් තිබ්බට වචනෙන් මේක පණ තියෙනවා කියලා වචනයක් මේ ලෝකෙට නුනට පණ අපි දන්නවද අඳුනනවා. පණ මොන විදිය කොතනද තියෙන්නේ මොන විදියද පණ ගියාන් පස්සේ මොන විදියද මම පණ ගියාට පස්සේ මිනිහ දැකලා පින්ද දන්නවා. එතකොට මේ පණ අන්න එතකොට මේ සිහිය තමයි පණ කියන්නේ ප්‍රාණය කියන්නේ. පණ කියන්නේ මොකටද? සිහියට. පණ කියන්නේ සිහියට. සිහිය කියන්නේ එතකොට ප්‍රාණයට ජීවයට. අන්න එතකොට දැන් හොයන්න බලන්න සිහිය මොකද්ද? සිහිය මොන වාගේ දෙයක්ද කියලා හොයන්න බලනවා. සිහිය කියන්නේ එතකොට දැන් මහත්තයා ළඟත් සිහිය තියෙනවා, මගේ ළඟත් සිහිය තියෙනවා, මුස්ලිම් මන්ත්‍ර කියන්නේ ක්‍රිස්තියානි කියන්නේ ඒකයි මනුස්සයට මේක අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ දෙමළ නැහැ කියලා නෑ. මේ ඔක්කොම සිහිය වශයෙන් බලන ඔක්කොම සිහිය එකයි. මනස වශයෙන් බලුවම මනස එකයි. එක දෙයක්. එතකොට මනස සිහිය පණකම වශයෙන් බලුවා පණත් එකයි. ඔයාගේ පණ මගේ මුස්ලිම් කියලා දෙමළ ද්‍රවිඩ කියලා නෑ. ඔක්කොම පණ ප්‍රාණය. තිරිසන් සතුන්ගේ එතකොට පණ කියන්නේ මොකටද සිහියට උඹත් මැරුණොත් මොකද යන්නේ පණ ගියොත් පණ ගියා කියන්නේ සිහිය නැත්තේ අන්න එතකොට ගස්වල පණ තියෙනවා ගස්වල නම් එතනියට ගොඩක් දුර විතරක් බෑ ඒ විදිහට මේ ලෝකය හැදිලා තියෙන්නේ එතකොට මේ පණ කියන්නේ මොකද්ද කියලා බලන්න පණ කියන්නේ සිහිය කියලා දකින්නවා නැත්නම් මනස කියනවා පාඩි එතකොට මේ සිහිය ඊට පස්සේ මොන වාගේද කියලා ගන්න බලනවා මේ සිහිය මාත්‍යා කරන්ට් එක වගේ දෙයක් දැන් ගෙදරට කරන්ට් එක එනවා කරන්ට් කියන්නේ එක දෙයක් කරන්ට් කියන්නේ එක දෙයක්. ඊට පස්සේ මේ කරන්ට් එක ගෙදරට ආවට පස්සේ බල්බ් එකට ගියාම ආලෝකයක්. බ්‍රිජ් එකට ගියාම අයිස් කරනවා. අයන් එකට ගියාම රත් කරනවා. ටීවී එකට ගියාම රූපත් එක්ක ශබ්ද පෙන්නනවා. මේ ඔක්කොටම ඉන්නේ කරන්ට් එක දෙයක්. එකක්. නමුත් මේ එක එක තැන්වලට එක එක ආකාරයට වෙනවා. මෙන්න මේ කරන්ට් එකව තමයි මේ කරන්ට් එක ගෙදර එකපාර කරන්ට් එක ගියොත් ගේම අඳුරේ එකක්වත් මොනවද අඩ කරන්නේ මෙන්න මේ කරන්ට් එක හා සමානයි මෙන්න මේ සිහිය කියන්නේ පණ කියන්නේ ප්‍රාණය මේ සිහිය කියන්නේ මේ සිහිය කිසිම කෙනෙක් අඳුරා ගන්න බෑ හොයා ගන්න බෑ ඇයි හොයා ගන්න බැරි අන්න ඒව දැන් එතකොට අහගන්න මම කිව්වේ නැත්නම් ආන්න ඕනේ එතකොට මේ සිහිය කියන්නේ මොකද්ද මේ පණ කියන්නේ මේකේ පණ තමන්ගේ මේ සිහිය නැත්නම් මේ පණ ගියොත් තමයි මේකේ උණුසුම නැති වෙනවා චලනය වෙන්නේ නැහැ ශබ්ද පිට වෙන එක නතර වෙනවා ස්පේන් නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ ඒව වැඩ කරන්නේ නැහැ නාසය ග්‍රහණ සංඥාව රස සංඥා මේ එකක්වත් වැඩ කරන්නේ නැහැ අන්න ඒතර සිහිය මොන වගේද අන්න මත පණ මොනවා කියලා හඳුනාගත්ත කෙනෙක් නෑ මේ බෝඩ් එකේ දාලා තියෙන එකයි දැන් අවුරුද්දක් වෙනවා කිසිම සිංහල කිසිම මිනිහෙක් තාම ආවිල්ලා ඇවිල්ලා නැහැ මේක මොකද්ද මේක බලනවා යනවා අන්න එකයි මම කිව්වේ මේකේ මේ ලෝකේ ඉන්නේ උගත් පිස්සු උගත් මෝඩල් කියලා කිව්වේ බලනවා යනවා එක්කෙනෙක් ඇවිල්ලා ඇවිල්ලා නැහැ මේක මේ බෝඩ් එකේ වටින්නේ පිටරට විද්‍යාඥ මාධ්‍යයකට නම් අන්න එන මම උත්සවනනි කරේ තියන්නේ මේ රහස හොයාගන්න මේක හොයාගන්න බැරි විද්‍යාඥයන්ව ගොඩාක් අය ડોක්ටර්ලා ඔය පිටරට ගොඩාක් මේ මනුස්ස රූපේ මේ වටිනා දේ හොයාගන්න බැරි ඉන්නවා මේ ප්‍රාණය පණ කියන්නේ අන්න එතකොට මෙන්න මේක ඊට පස්සේ පණ කියන්නේ මොකද්ද මොන විදියදද දැන් තේනවද පණ කියන්නේ මොකද්ද මොන විදියද මේ සිහිය ඊට පස්සේ මොකද්ද මොන විදියදද කියලා වෙනවා මේ සිහිය ඊට පස්සේ මහත්තයා මේ සිහිය කියන්නේ එතකොට ජීවය නැත්නම් ප්‍රාණය
එතකොට මේ 100 මේකේ මනුස්ස බයද මේ 100 වෙන් කරගන්න පුළුවන්. මේ 100ට තනියම ඉන්න පුළුවන් බව දකිනවා. මේක මැරෙනවා කියන්නේ මාරු වෙනවා. තව තැනකට යනවා, ට්‍රාන්ස්ෆර් වෙනවා. එතකොට මැරෙනවා කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා ඊට පස්සේ එහෙනම් මේ මැරෙන්න ඉස්සෙල්ලා මේ පරාණයෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන්. අන්න ඒකට එහෙම වුණොත් තමයි පිරුණම් පානවා කියන්නේ. පිරුණම් පානවා කියන්නේ ඒතුළ නිවනට මාරු වෙනවා. මැරෙන්නේ නැහැ, ආයතනට යන්නේ නැහැ. නිවනට මාරු සම්සාත් වෙනවා. අනිත් පැත්ත යනවා කියන්නේ. ඒක බුදුන් වහන්සේ පටිසු අනිත් පැත්ත යනවා කියන්නේ. අන්න ඒක තමයි සම්මා සමාධිය. එතකොට මෙන්න මේක එතකොට මේ සිහිය මාත දකින්නවා මේ පරාණයක් බව තේරුම් ගන්නවා. කවුද තේරුම්? මේ ආයතන පහම තේරුම් ගන්නේ. ඇත් දෙක ආකන් දෙක මේ ආයතන පහම විඥානේ පහලට මෙන්න මෙතනින් නතර වෙනවා. විඥානේ පහලෙන් නතර වෙන්නේ හිත අවබෝධ කරා. හිත අවබෝධ කරගෙන යනවා මේ ආයතන පහම අනිත්‍ය දුක අනාත්ම බව දන්නවා. අන්න ඊට පස්සේ මේක විඥානේ පහල වෙන එක නතර වෙනවා. විඥානේ ගන්න චක්කු විඥානේ, සෝත විඥානේ, ග්‍රාණ විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ. මේ විඥානේ වෙනුවට ආදේශ වෙනවා. නැත්නම් විඥානේ මේ මොකක්ද බලන්න? චක්කු විඥානේ චක්කු ඥානයන් පහල වෙනවා. සෝත විඥාන සෝත ඥානය, ග්‍රාණ විඥාන ග්‍රාණ, ජීව විඥාන ජීවන, කාය විඥාන වෙන්නේ කාය විඥාන කාය ඥාන. ඥානයන් පහළන කියන්නේ අන්න එතකොට මේක අවබෝධය නැත්නම් මේකේ ඥානයන් පහළනවා. ඥානයන් පහළනවා කියන්නේ මොකද එතකොට? නුවණ පහළ වෙනවා. නුවණ පහළනවා, සිහිය පහළ වෙනවා. අන්නේ සිහිය පහළනාම අන්න එතෙන්දී තමයි බුදුන් වහන්සේ පෙන්නු දැක්කොත් දැක්කා පමණයි කියන්නේ අන්න ඒකයි. ඇහුනොත් ඇහුණා පමණයි. මොකද්ද මේකේ තේරුම? ඥානයන් පහළුණා. දැක්කොත් දැක්කා පමණයි කියන්නේ දැක්කොත් දැක්කා විතරයි. ආයේක මේ ආයතන පහට මේ ඇතුළට දෙන්නේ නැහැ. උපිච්චන මනසට දෙන්නේ නැහැ. මනෝ විඥානේ පහල කරගන්න දැක්කොත් දැක්කා විතරයි. පේනවා විතරයි. පේනවා නමුත් ඒවා මේවත් නැහැ, මේවත් නැහැ, මේහත් නැහැ, මේ පේන්නේවත් නැහැ කියලා තේරුණාට. ඇහුනොත් ඇහුණා පමණයි. ඇහුනොත් දැන් අපි මම මේක පැහැදිලි කරනවා. ඇහුන කනට ශබ්දයක් අහනොත් ඇහුණා විතරයි. ඒක ඇතුළට දෙන්නේ නැහැ. චක්කුටිලෝද බලපං කියන්නේ නැහැ. අන්න එතකොට විඥානේ පහළ වෙන්නේ නැතර වෙනවා. විඥානේ නැතර වෙනකොට හිත පහළ වෙන්නේ නැහැ. ඔන්න හිත පහළ වෙනක නැතර වෙනවා. හිත පහළ වෙන්නේ නැතුට නුවණින් ඉන්නවා. මේ සිදුවීම ඊට පස්සේ වර්තමානයේ කියන්නේ ඊට පස්සේ වර්තමානයේ ඉන්න පුළුවන්. අතීතයක් නෑ, අනාගතයක් වර්තමානයේ තුඩ ඉන්න පුළුවන් කාටද? ඉන්න කෙනෙක් නෑ. නුවණින් ඉන්න පුළුවන්. නුවණ කියන්නේ සිය ප්‍රාණයට මේ පරාණේ මේක වෙනස් වෙනවා. අර වෙනස් වීමේ වේගය දකින්නවා. මේ අංශු ගොඩම සෙනයක් ගානේ ඇති වෙනවා නේ තප්පරේ වගේ. තප්පරේ පළවෙනි තප්පරේ ඉඳලා දෙවෙනි තප්පරට නැවතින්න බෑ. ඒකෙම තල්ලු කරලා. ඊළඟ තුන්වෙනි ඒකෙම තල්ලු කරලා. තල්ලු කරනද මේ පැත්තෙන් අතීතයක් ඇත්තෙන්නේ නැහැ. මෙයාට මේ තල්ලු කරලා දානවා වගේ එහාට ගියාට ඒ පැත්තට යන්න තැනකුත් නැහැ. අනාගතෙන් කොහෙවත් තැනක් ඇත්තෙන්නේ නැහැ. මේ පැත්තට තල්ලු කරනතර මේ පැත්තෙන් ඇති කරගත්තේ වන්නේ. අන්න ඒක තමයි. අන්න ඔය අවස්ථාවෙත් පස්සේ දර්ශනය කරන්න පුළුවන් ඉන්න ඕනි. ඊට පස්සේ ඒකයි මේ භාවනා කරන එක්කනට කොයි වෙලාවෙරි ඔන්න ඔය පණින එක ඔය මේ ශනියාසනයක් ගන්න අතීතයක් නැත්නම් අනාගතයක් නැත්නම් මෙන්න මේ අවස්ථාව දර්ශනය කරගත්තොත් ඔන්න මගේ භාවනාව නිවයි. ඔය අවස්ථාව මේකේ මේ රූපේ මේ ප්‍රාණේ මේ පරාණේ ගත්තා වගේ අත්තඩංගුට ගත්තා වගේ අරගෙන ප්‍රාණේ දර්ශනය කරගෙන යනවා. ඒකට දර්ශන සෝභා දහමම දර්ශනය වෙනවා. මේ සෝභා දහමට මෙයා බැරි වෙනවා පාලනය කරගන්න. සෝභා දහම මේ මම කියන්නේ මනුස්සයා කියන්නේ ස්වභාවයෙන් ඇතිච්ච දෙයක්. සෝභා දහම මේ සෝභා දහම අවබෝධ කරගන්න පුළුවන් මනුස්සයාටම අවබෝධ කරගන්න මේ සෝභා දහම විහිදුවා මායාවක්. මේක දර්ශනය කරගෙන ඉන්න පුළුවන්. එතකොට තමයි නිරෝධ සමාපatti සමාධිනා කියන්නේ. ඔක්කොම නිරුද්ධ කරගෙන ඔක්කොම නිත්‍යල් නිරුද්ධ කරගෙන කියන්නේ කන්නේ නැහැ, බොන්නේ නැහැ, කනවා කියන්නේ හිතා, බොනවා කියන්නේ හිතා, টয়ලට් යනවා කියන්නේ හිතා, නිදනවා කියන්නේ හිතා, විදිනවා කියන්නේ හිතා. මේ හිත අවබෝධ කරාම මේ ප්‍රාණයට තනියම ඉන්න පුළුවන්. තනියම ඉන්න පුළුවන්. මේ පරාණි දර්ශනය කරගෙන ඉන්න පුළුවන්. කන්නේ නැහැ, බොන්නේ. අන්න බුදුන් වහන්සේ තුන් නිරෝධ සම්පatti සමාධිය හිටිය දැන් මම පෙන්වුවා සත්‍යතිදී. අන්න තුන් නිරෝධ සම්පatti සමාධිය ඉන්නවා. කන්නේ නැහැ, බොන්නේ නැහැ, টয়ලට් යන්නේ, නිදා ගන්න මුණාව නැතුව එකම ඉරියව්වෙන් ඉන්න පුළුවන්. ඒ වෙලාවට මේ ලෝක ධාතුවේ කිසිම මේ ධාතුවේ මේ කිසිම දෙයකට මේක විනාශ කරන්න බැරි වෙන ඒ පඩේ ඒ අවතට උලකට විනාශ කරන්න බෑ. උලංගින් මේක විනාශ කරන්න බෑ. ජලයෙන් විනාශ බෑ. ගින්නෙන් විනාශ කරන්න බෑ. ගිනි ගැහුවත් ගින්නෙන් රෝම කුප්පයක්වත් ඔය අවස්ථාව දර්ශන කරගත්තොත් පිච්චෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැති කොහොමද කියලා තවත් දුරට විස්තර කරන්න කිව්වොත් විස්තර වෙනවා. ඊට පස්සේ එම විනාශ කරන්න බෑ. ඒ වගේ මේ සතෙක් සර්පෙකුට මේක දෂ්ට කළ විනාශ කරන්නත් බෑ. ඒවා මෙහෙම විනාශ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැති කොහොමද කියලා හිතකට හිතා ගන්න බෑ. මේ ප්‍රාණය අවදි වෙනවා. බාධා කිරීමක් කරන්නේ මේ
එතකොට දැන් මේ ලෝකෙට අයිති නැති කෙනෙක් වගේ වෙනවද කියන්නේ? යන්නේ ඒක තමයි සම්මා විමුක්තිය. ඔව් හරියට හරි. මේ ලෝකෙට අයිති නැහැ මේ ලෝකේ අඳුනා ගන්න අවබෝධ කරන මායාවක්. බුදුන් වහන්සේ ඒකයි මායාවක් වශයෙන් පෙන්වනවා. අනිත් පැත්ත පෙන්වනවා මේක ශුන්‍යතා ලෝකෝ හිස්. තව තැනකින් පෙන්වනවා මේ ලෝක ධාතු හිස්. ලෝක ධාතු කියන්නේ මේකට අතීතයක් අනාගතයක් නැත්නම් මෙතන මේ අහසමැද තිබ්බට මැද මුකුත් නැහැ කියන එකයි ලෝක ධාතු කියන්නේ. හිස් හැම වෙලේම අතීතයක් වශයෙන් ඇත්තේ නැහැ අනාගතයක් ඇත්තේ නැත්නම් මෙන්න මේ වර්තමානයේ දර්ශන කරගෙන මෙයා ඉන්නවා ලෝකෙම. ඒතකොට ලෝකෙම දර්ශන කරගෙන ඉන්නවා කිසිම දෙයකට මුණාන්න මේ ඇතුලේ නැහැ මුකුත් කියන එක පෙන්නනවා. අන්න ඒක තමයි මේ ආකාශ ධාතු තමයි මේ හැමතැනම තියෙන්නේ. ආකාශ ධාතු කියන්නේ එතකොට අන්න ඒක තමයි නිවන. නිවනම කියන්නේ එතකොට ජීවය, ප්‍රාණය, පණ. එතකොට මෙන්න එතෙන්දී තමයි මෙයා එතකොට පිරිනවම් පානවා කියන්නේ නැවත උපදින්නේ නැහැ, මැරෙන්නේ නැහැ කියන්නේ මෙයා ඊට පස්සේ එතනින් එහාට ඊට පස්සේ මේකේ මැරෙනවා කියන්නේ මැරෙන්නේ නැහැ, මැරෙනව නෙවෙයි මේ පරාණය අතහැරගෙන ඉන්නවා. අන්න පරාණය අතහැරගෙන ඉන්නකොට තමයි ওই නිරෝධ සමාපත්තිය කියන්නේ. සියල්ල නිරුද්ධ කරගෙන ඉන්නවා. කන්නේ නැතුව, බොන්නේ නැතුව, මුණාවක් නැතුව මේ ඔක්කොම මායාවක් කියලා 100ට ඉන්න පුළුවන් 100ට උඩ පණ ප්‍රාණයට ඉන්න පුළුවන් මේ ඔක්කොම ඇතැල්ලා පණට. ප්‍රාණය වෙන් කරගත්තු කන්නේ නැහැ, බොන්න මුණාවක් කරන්නේ නැතුව. එතකොට එතන ගිහිල්ලා එතනින් යහට තව උතන්ට ඒ අවස්ථාවට ගිහිල්ලාම බලන්න ඕනේ. ඔය අපි නුවණ පෙන්තාලේ ඔය පොත්වලින් හොයන්නේ නෙවෙයි. ඊට පස්සේ එතන ගියාට පස්සේ ගිහිල්ලාම ඒ අවස්ථාවටපත් වෙලා බලන්න ඕනේ එතන මොකක්ද කියන එක. අන්න එතකොට තමයි ඊට පස්සේ නිවන් දකින්නවා කියන්නේ එතකොට මොහොමද දැනගන්න ඕනේ. ඊට පස්සේ අනිතෙනින් පස්සේ නිවන් දැකලා පස්සේ මෙහා ආයේ කවදාවත් හතර මහා පායෙන් මිදෙනවා. හතර මහා පායෙන් මිදෙනවා කියන්නේ මනුස්ස මේ තිරිසන් වෙන්නේ නැහැ, පෙරේත වෙන්නේ නැහැ, නිරයට යන්නේ නැහැ, අපායට යන්නේ නැහැ. ඒ හතර මහා පායෙන් මිදෙනවා, අසුර ලෝකයට යන්නේ නැතුව. ඊට පස්සේ දෙවියෝ වෙන්නේ නැහැ, බ්‍රහ්ම වෙන්නේ නැහැ. මේ එක ලෝකයකවත් නැවත ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ආයේ රූපය හදාගන්නේ නැහැ. රූපය කියන්නේ තිරිසන්නු කියන්නේ ආයතන පහම අස්කන්න මේ ආයතන පහම රූපයක්මයි. පෙරේත කියන්නේ රූපයක්මයි. ආයතන පහමයි. දෙවියෝ කියන්නේ ආයතන පහම. බ්‍රහ්ම කියන්නේ මේ අස්කන්න. අන්න ඊට පස්සේ මේ රූපයෙන් ඇතලා අන්න එක තමයි මනුස්ස බයදී. ඒ ලෝක වලට යන්න නැතුව මනුස්ස ලෝකේ මනුස්සමයි මේ ලෝක වල හැමතැනම ඉන්නේ මනුස්සම ගින්නේ. අන්න මෙතෙන්දී මනුස්ස බය මේ මනස පාදෙන් අනිත් පැත්තේ යන්න මනස චලනය වෙන්නේ නැති අවස්ථාව තමයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් නිදහස් වෙලා ඉන්නවා. අන්න ඊට පස්සේ මේ ලෝකවල කොතනවත් ආයේ උපදින්නේ නැහැ, මැරෙන්නේ නැහැ කියන්නේ ප්‍රාණය. නිවන කියන්නේ පණ, ප්‍රාණය, ජීවය. පරාණය අතහැරගෙන ඉන්නවා. ආයේ පරාණය අන්න ඒකයි ආයේ උපදින්නේ නැහැ, මැරෙන්නේ නැහැ කියන්නේ. ඒතකොට නිවන කියන්නේ මොකද්ද? ප්‍රාණය, ජීවය, පණ. පරාණය එතකොට පරාණය මේ රූපේ තමයි මැරෙනවා, උපදිනවා, මැර අන්න එතෙන් තමයි ඒක ප්‍රාණය තනි වෙනවා, තනියම ඉන්න පුළුවන් බව දකින්නේ. ඒක තමයි නිවන කියන්නේ එතකොට. ඒකම එතකොට මේ ප්‍රාණය මේ ආකාශ ධාතුවේ මේ ඔය පණ කියන එක මේ කවලම් වෙලා තියෙන මේ විශ්වයේ තියෙනවා කිසිම කෙනෙකුට මොනවාම මේක දරා ගන්න බෑ. බුදුවරු පහළ වෙන සාරංගල සංකල්පය පෙරම්පුර කාරණේ මෙන්න මේ අභිරහස හොයන්නේ. එකල මන ආයතනයක් කරගන්නවා. මෙන්න මේ බුදුන් වහන්සේ කළා මේ මනස චල භාවන මේ මනස චලනය කරන වෙන්නේ නැති අවස්ථාවක කරන මේ මන ආයතන මේ එතකොට ආකාශ ධාතුවේ නැත්නම් ওই නිවන කියන එක නිවන එතකොට නිවන් පුරයක් වෙනවා. පුරයක් වශයෙන් ඒක නිවන් දකින්නවා කියන්නේ. ඊට පස්සේ මනුස්ස භවයේදී ඒක නිවන කියන්නේ මේ ජීවය වෙන් කරගත්තම ආයි නැවත උපදින්නේ මැරෙන්නේ නැහැ කියන්නේ ආයි මේ ලෝකවල කොතිම ලෝකයක නැවත හට ගැනීමක් නැහැ. නැවත ඇතිවීමක් නැහැ. ඇති වෙනවා කියන්නේ නැති වෙනවාම. යත නැති ඇති වෙනවා නැති වෙනවා. අන්න එතන මේ ප්‍රාණය පණ තනියම මේකයි එතකොට නිවන කියන්නේ. මේ ඇතිවෙමින් නැතිවෙමින් යන එකෙන් පැත්තකට වෙලා ඔව් මෙතෙන්දී අවබෝධ කරලා මේ ඇති නැති වෙන්නේ මොකද්ද කියලා ඔය ඊට පස්සේ මේ පද දෙනා එකඟ වෙලා එකතු වෙලා හොයාගන්න ඒකල තමයි සම්මා විමුක්තිය කියන්නේ සදානද සම්මා ඥානන පහළීම සම්මා සමාධිය අන්න ඒක තමයි සම්මා සමාධිය පහළ වෙනවා. දැන් අපි සමහරට ගොඩාක් වෙලා දැන් සම්මා සමාධිය නෙන්නා. නමුත් තවම මේ යනවා එනවා වගේ දැන් අපි ඕස්ට්‍රේලියාවට පදිංචිට යනවා නැත්නම් ඇමරිකාවට යනවා ගිහිල්ලා එහෙ ඉන්න බෑ. ඇයි? ඉංග්‍රීසි භාෂාවේ භාෂාව දැනගන්න ඕනේ. මේ මිනිස්සු කන බොන තාල දැනගන්න ඕනේ. එතකොට ආපහු මේට වැටෙනවා. ආපහු යනවා. ආයතන මෙහෙම ගිහිල්ලා කොයි වෙලාවරි ඒව අපිට එබ්බෙන්න පුළුවන්. ඒක හරියට මෙන්න වෙයි කියනවා. ඒක ගියාම ඒ භාෂාව ඉංග්‍රීසි නම් කතා කරන්නේ ආයේ සිංහල වචනයක්වත් එතන කතා නොකර ඉන්න පුළුවන් අන්න දිනුවා. එන්නේ වාගේ මේකෙත් කොයි වෙලාවරි ආයේ හිත පහලෙන් එක නතර වුණොත් අන්න ඒක තමයි නිවන. හිත පහලෙන් නතර වුණොත් එතන පස්සේ අර ඉංග්‍රීසි ආයි වචන සිංහල වචනක් කතා නොකර ඕස්ට්‍රේලියාවේ භාෂාවම කතා කරන්න පුළුවන් නම් අන්න ඒ කියන්නේ ඒක උපමාවට මම දුන්නේ මෙතන ආයි හිත පහලෙන්ක නතර වෙන්න ඕනේ. නුවණින් ඉන්න කියන්නේ අන්න ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. නුවණින් ඉන්නවා කියන්නේ සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න එක තමයි ආරහතන් මාර්ගයේ සම්මා සතිය සම්මා සමාධියේ ඉන්න පුළුවන් වෙනවා කියන්නේ. සම්මා සතිය සිහිය පහලෙනවා. සිහියෙන් ඉන්න පුළුවන් බව දකින්නවා. ඒක තමයි අපි ඒ අවස්ථාවට දැන් කිට්ටු කරන්නේ. සිහියෙන් ඉන්න පුළුවන් වෙන ඊට පස්සේ සම්මා සමාධිය කියන්නේ මනස චලනය වෙන්නේ නැතුව අනිත් පැත්ත ඒකට කියන පටිසෝධගාමී අනිත් පැත්ත හැරෙන්න කියලා අනිත් පැත්ත හැරිලා ඉන්නවා කියන්නේ අන්න ඒක තමයි නිරෝධ සමාපත්තිය. නැත්නම් ඒ ඵලයට ගිහිල්ලාම දැන් බලන්න ඕනේ එතන